අංක 36 PXY බවට පත්වමින් මේ සිදුවන ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H සම්මත එන්තල්පි පරයාසය ධනාගයක් සම්මත එන්ට්‍රොපි පරයාසය ධනාගයක්. මේ ප්‍රතික්‍රියා දිහා බැලුවම පේනවා මේ පැත්ත ඝන ප්‍රතික්‍රියක ප්‍රතිඵලවල ඝන සමග වායු හැදෙනවා. වායුමය ප්‍රතිඵල වායුමය තත්ත්වයට පත්වන විට අනිවාර්යයෙන්ම අහඹතාව වැඩි වෙන්න ඕන. ඒ නිසා අහඹතාව වැඩිවීමේ සිද්ධියක් මෙතනින් පෙන්වන්න වෙනවා. ඩෙල්ටා S ඒ අනුව ධනාගයක් අහඹතාව වැඩිවීමක්. වායුමය ඵල ප්‍රතිඵලවල සෑදී ඇති නිසා. මේ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් පාසලෙන් කුමන ප්‍රකාශය සත්‍ය වේද කියලා අහන්නේ. සිම්පල් A සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී මේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වේ. සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වේ නම් සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී ඩෙල්ටා G අගය සෙව්වන් පස්සේ ඒ ඩෙල්ටා G වලගේ ඍණාගයක් වෙන්න ඕන. අපි මුලින්ම කළ යුතු දේ තමයි සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී ඩෙල්ටා G ප්‍රතික්‍රියාවේ සම්මත ගිබ්ස් ශක්තිය වෙනස සෙවීම. මේ නිසා අපි සිම්පල් ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S සම්මත අගයන් සම්මත එන්තල්පි විපර්යාස 180යි මවුලයට කිලෝජූල් T සම්මත උෂ්ණත්වය කෙල්වින් 298 එන්ට්‍රොපි වෙනස 160 අපි ඒක 1000න් බෙදනවා කිලෝජූල් කරන්න මවුලයට කිලෝජූල් ඊට කෙල්විනයට මේ කෙල්විනට කෙල්වින් කැපලා යනවා උත්තරය එන්නේ මවුලට කිලෝජූල් වලින් මෙතන සුළු කිරීමේදී 180යි මවුලට කිලෝජූල් මෙතන මේක ආසන වශයෙන් 300 කියලා ගත්තොත් ආසන වශයෙන් 300 වුණත් අපි ආසනගේ 300 කියලා ගත්තොත් සුළු කිරීමේ පහසුවට අපි මේ මොහොතේදී විතරක් මවුලට කිලෝජූල් කියලා එන්නේ මෙතන. මෙතන දශම 3 එන්නේ දශම 3 160 වැඩි කරාම දශම 3 10 වැඩි කරාම 3යි මෙතන 48 අඩු වෙන්නේ 180 ආසන වශයෙන් 48ක් අඩු වෙනවා මෙහි පිළිතුර ධනාගයක් අපිට අගේ විතර දැනගන්න ඕනේ මවුලයට කිලෝජූල්. ඒතර ගිබ්ස් ශක්තිය ධනාගයක් කියන්නේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ නොවේ කියන එක. ඩෙල්ටා G සම්මත ගිබ්ස් ශක්තිය වෙනස ධනාගයක්. ඒකේ අදහස් වෙන්නේ ප්‍රතික්‍රියාව සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී ස්වයං සිද්ධ නොවන බව. මේ අනුව ගණනය කිරීමේදී ඩෙල්ටා G සම්මත ගිබ්ස් ශක්තිය වෙනස මේ ප්‍රතික්‍රියාව සඳහා ධනාගයක්. ඒ අනුව සිම්පල් A සාවද්දයි ස්වයං සිද්ධ නොවේ. සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී ඩෙල්ටා G අගය ඔබ දැක්කා සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී ඩෙල්ටා G අගය එන්නේ 180න් 48ක් විතර අඩු වුණාම එන අගයක්. ඒ නිසා ධනාගයක් එන්නේ මෙතන කියලා තියෙන්නේ ඍණාගයක් කියලා. මේ අනුව ඒ ප්‍රකාශය සම්පූර්ණ වැරදි. කෙල්වින් 1000 දී මේ ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා S ධනාගයක් ලැබේ. ඔබට පේනවා මේ ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි විපර්යාසය ධනාගයක්. සම්මත තත්ත්වයටදී එන්ට්‍රොපි විපර්යාසය ධනාගයක්. තවදුරටත් උෂ්ණත්වය වැඩි කළත් මේ ප්‍රතික්‍රියාව ඉදිරියට සිද්ධ වෙන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. ඒ නිසා උෂ්ණත්වය වැඩි කිරීමේදී ඉදිරි ප්‍රතික්‍රියාව තමයි තව තවත් සිද්ධ වෙන්නේ. වායුමය ඵලයක් හැදෙනවා. මේ නිසා එන්ට්‍රොපිය නිරන්තරයෙන්ම ධනාගයක් වෙන්න ඕන. මේ අනුව කෙල්වින් 1000 දී මේ ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා S ධනාගයක් ලැබෙනවා. ධන ඩෙල්ටා S අගයක් ලැබේ හරියටම හරි. ඒ වගේම
කෙල්වින් 1125ට ඉහළ උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා G ඍණාගයක් ලැබෙනවලු 1125 කෙල්වින්ට වඩා වැඩි උෂ්ණත්වවලදී ඩෙල්ටා G ඍණ වෙමින් සංසිද්ධ වන බව තමයි කියන්නේ. ඩෙල්ටා G ඍණ නම් ප්‍රතික්‍රියාව සංසිද්ධයි. ඒක අපි පිළිගත යුතුයි. ඒ වගේම 1125 කියලා දීලා තියෙන ආගයක්. අපි බලමු මෙන්න මේ 1125 දී ඩෙල්ටා G වල ආගය ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H T ඩෙල්ටා S. ඩෙල්ටා H වල ආගය මේ කෙල්වින් 1125 දී මේ උෂ්ණත්වයේදී ඩෙල්ටා H අපි ගන්නවා සම්මත අවස්ථාවේදී තිබූ ඩෙල්ටා H ලෙස. සම්මත අවස්ථාවේදී තිබූ ඩෙල්ටා H වලගේ 180යි 180යි මවුලට කිලෝ ජූල් ඍණ T වලගේ 1125යි කෙල්වින් ඩෙල්ටා S වලගේ 160යි ජූල් කියන එක කිලෝ ජූල් කරනවා මවුලට කෙල්විනට මේ අනුව 180 ඍණ මෙතන නා 1125 වැඩි කිරීම මෙතන 0.16 එන්නේ 16 5 8යි 16 2 32ට 40යි 4යි 16 4 20යි 2යි 16 18 180 එන්නේ මේ පැත්තට සුළු කළාම මේ අනුව 180 ඍණ 180 මවුලට කිලෝ ජූල් බිඳුව මින් අදහස් වන්නේ T වලගේ 1125 දැන් කෙල්වින් 1125 දී මේ ප්‍රතික්‍රියාවේ සම්මත ගිබ් ශක්ති වෙනස සෙව්වම බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනට 1125 මේ අගය ආදේශ කළාම බිඳුවක් එනවා. මේ අගය 1125ට වඩා වැඩි අගයක් භාවිත කළොත් කෙල්වින් 1125ට වඩා වැඩි අගයක් භාවිත කළොත් ස්ථිර වශයෙන්ම මේ කොටස 180ට වඩා වැඩි වෙනවා. මේ ගුණිතය 180 ඉක්මවා යනවා. එහි ප්‍රතිඵලය ඩෙල්ටා G ඍණාගයක් ලැබීම. මේ අනුව මේක තියෙනවා කෙල්වින් 1125ට වඩා ඉහළ අවස්ථාවකදී 1125 කෙල්වින් ඊට වඩා ඉහළ උෂ්ණත්වයකදී ස්ථිර වශයෙන්ම ඩෙල්ටා G ඍණ වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සංසිද්ධ ලෙස වියෝජනය වන බව. හරියටම හරි සිම්පල් D. මේ අනුව මේ ප්‍රශ්නේ පිළිතුරු මේ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් කර ඇති සත්‍ය ප්‍රකාශ C සහ D C සහ D කියන අංක 3. ප්‍රශ්නංක 36 පිළිතුර 3. ප්‍රශ්නංක 37 රසායනික ප්‍රතික්‍රියාවක චාලකය සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශය සත්‍ය වේද? මූලික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාවේ පෙළ හා අනුකතාව එකම වේ. මේ බලන්න. A ධන B
මූලික ප්‍රතික්‍රියා කියලා කියන්නේ තනි පියවර ප්‍රතික්‍රියා. තනි පියවර ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන ලිවීමේදී මෙන්න මේ ආකාරයට Aට සාපේක්ෂව පෙළ 1යි ඒ වගේම Bට සාපේක්ෂව පෙළ 1 ලෙස මේ විදිහට ලියන්න පුළුවන්. A වල අනුකතාව සහ B වල අනුකතාව එක බැගින් තියෙන්නේ. පෙළ Aට සාපේක්ෂව 1යි Bට සාපේක්ෂව පෙළ 1යි අනුකතාවය 1 නිසා අපි මූලික ප්‍රතික්‍රියා මේ ආකාරය නම් R සමානයි K Aට සාපේක්ෂව පෙළ 1යි Bට සාපේක්ෂව පෙළ 2යි 2යි B සහ D ඊතලයක් 2යි A මේ ආකාරයේ ප්‍රතික්‍රියාවක් නම් ඔබට මේ ආකාරයේ ප්‍රතික්‍රියාවක් නම් මේ මූලික ප්‍රතික්‍රියාවක් ලෙස උපකල්පනය කරන්නේ නම් ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනය මේක අනුකතාව 2යි 1යි ඒ අනුව Bට සාපේක්ෂව පෙළ 2යි Dට සාපේක්ෂව පෙළ 1යි මේ අනුව මූලික ප්‍රතික්‍රියාවක් නම් තනි පියවර ප්‍රතික්‍රියාවක් නම් එය මේ ආකාරයේ 2යි B ධන D තනි පියවර ප්‍රතික්‍රියාවකින් මේ විදිහට පළ සෑදේ නම් සිරසක්ෂයේ ශක්තිය තිරසක්ෂයේ ප්‍රතික්‍රියා මාර්ගය මෙන්න මේ ආකාරයේ නම් තනි පියවර ප්‍රතික්‍රියාව මූලික ප්‍රතික්‍රියාවක්. එවැනි අවස්ථාවක පෙළ කියලා ගන්නේ මේ ස්ථෛක සංගුණක මේ අනුව මේකේ අනුකතාව 1යි මෙතන අනුකතාව 2යි. තුලිත රසායනික සමීකරණයක ප්‍රතික්‍රියක වල ස්ථෛක සංගුණක තමයි මෙතන තියෙන්නේ. මෙතන ස්ථෛක සංගුණක 2යි 1යි අනුකතාව 2යි 1යි මෙතන මුළු අනුකතාව ගත්තොත් 2 ධන 1 3යි මෙතනත් මුළු පෙළ ගත්තොත් 2 ධන 1 3යි. අනුකතාව පෙළට සමානයි. හරියටම හරි පළවන ප්‍රකාශනය පෙළ හා අනුකතාව එකම වීම. නියත උෂ්ණත්වයේදී රසායනික ප්‍රතික්‍රියා දිගින් දිගටම සිදුවන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩුවීමට හේතුව රසායනික ප්‍රතික්‍රියාවක කාලයත් සමග ප්‍රතික්‍රියක ක්ෂය වෙනවා. ප්‍රතික්‍රියක ක්ෂය වෙනකොට ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණ ක්‍රමක්‍රමයෙන් අඩු වෙන පටන් ගන්නවා. සාන්ද්‍රණ අඩු වන විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්ති ඇති අනුභාගය අඩු වේ. සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය අඩු වෙන්නේ උෂ්ණත්වය අඩු කළොත් විතරයි. ඒ නිසා සාන්ද්‍රණය මෙතන වෙනස් වෙන්නේ. සාන්ද්‍රණය වෙනස් කළාට සක්‍රියන ශක්තියට වඩා වැඩි ශක්තිය ඇති අනුභාගය අඩුවීමක් සිද්ධ වෙන්නේ. මේ නිසා සාන්ද්‍රණයේ බලපෑමක් විතරයි මෙතන වෙන්නේ. ඒ නිසා සිම්පල් B ප්‍රකාශය සාවත්‍යයි. රසායනික ප්‍රතික්‍රියා දිගින් දිගටම සිදුවන විට ප්‍රතික්‍රියක ක්ෂය වන නිසා සාන්ද්‍රණ අඩු වෙනවා. ඒක නිසා ශීඝ්‍රතාව අඩුවීමක් සිද්ධ වෙනවා. සාන්ද්‍රණය වැඩි වුණාම ශීඝ්‍රතාව වැඩි වෙන බව අපි දන්නවා. සාන්ද්‍රණය වැඩි වුණාම ශීඝ්‍රතාව වැඩි වෙන්නේ ඒකීය පරිමාවක් තුල ඒකීය කාලයකදී සංඝට්ටනය වන අණු සංඛ්‍යාව වැඩි වීම නිසා තමයි ශීඝ්‍රතාව ඉහළ යන්නේ. සංඝට්ටනය වන අණු සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ නිසා සඵල සංඝට්ටන ප්‍රමාණය ඉහළ යනවා. ඒ නිසා ශීඝ්‍රතාව ඉහළ යනවා. සාන්ද්‍රණය අඩු වුණාම වෙන්නේ ඒකීය පරිමාවක ඇති අංශු ප්‍රමාණය අණු ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඒකීය කාලාන්තරයක් තුලදී සිදුවන සඵල ගැටුම් වාර ගණනත් අඩු වෙනවා. ඒ නිසා ශීඝ්‍රතාව අඩු වෙනවා. බහු පියවර ප්‍රතික්‍රියාවක වේග නිර්ණක පියවරේ අනුකතාව ප්‍රතික්‍රියාවේ පියවර සංඛ්‍යාවට සමාන වේ. බහු පියවර ප්‍රතික්‍රියාවක වේග නිර්ණය පියවරේ කියන්නේ සෙමින්ම සිදුවන පියවර.
ඒ සෙමින්ම සිදුවන පියවර සැලකීමෙන් තමයි ශීඝ්‍රතාව සතහා ප්‍රකාශනයක් නිර්මාණය වෙන්නේ. මේ නිසා බහුපියවර ප්‍රතික්‍රියාවක වේග නිර්ණය පියවරේ අනුකතාව ප්‍රතික්‍රියාවේ පියවර සංඛ්‍යාවට එහෙම සම්බන්ධයක් නැහැ. වේග නිර්ණය පියවරේ අනුකතාව අනුව තමයි ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන ලියන්නේ. ඒක හරි. වේග නිර්ණය පියවර කියන්නේ සෙමින්ම සිදුවන පියවර. ඒ පියවර සලකලා තමයි ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් ලියන්නේ. හරියටම හරි කතාව. නමුත් ප්‍රතික්‍රියාවේ පියවර සංඛ්‍යාවට සමාන වේ කියන කතාව සම්පූර්ණ වැරදි. මේ අවසානට මේකේ සඳහන් වෙන ප්‍රකාශනය මේකට ගැළපීමක් නැහැ. මේ කොටස නිසා ඒක සාවද්‍ය වෙන ප්‍රකාශය. උත්ප්‍රේරකයක් විසින් ඉදිරි සහ පසු ප්‍රතික්‍රියා දෙකෙහිම වේග වෙනස් කර හරියටම හරි. උත්ප්‍රේරකයක් දැම්මන් පස්සේ රසායනික ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු කරනවා. ඒ ප්‍රතිඵලය ඉදිරි සහ පසු ප්‍රතික්‍රියාවල වේග වැඩි කිරීම. මේ අනුව සිම්පල් A සහ සිම්පල් D ප්‍රකාශන සත්‍යයි. එසේනම් පිළිතුරු A හා D අංක 4. A හා D. බලමු ප්‍රශ්න අංක 38. පහත කැටයන අතරින් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ඒ වගේම වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හි අද්‍රාව්‍ය අවක්ෂේපයක් දෙන. ඔබ මේ ප්‍රශ්න පත්‍රයේම මීට පෙරදී ඉගෙන ගත්තා D ගණුවේ ලෝහ කැටයන අතරින් ජලීය ඇමෝනියා සමග සංකීර්ණ සාධන කැටයන 4ක්. ඒ තමයි D ගණුවේ 3D ශ්‍රේණියේ කෙළවරේ ඉන්න සමාජිකින් 4 දෙනා. කොබෝල්ට්, නිකල්, කොපර්, සිංක්. මෙන්න මේ කැටයන 4 වැඩිපුර ජලීය ඇමෝනියා සමග සංකීර්ණ හදනවා. මේ අනුව වැඩිපුර ඇමෝනියාහි අද්‍රාව්‍ය කියලා තියෙනවා. එහෙනම් ද්‍රාව්‍ය වන ප්‍රභේද තමයි D ගණුවේ කෙළවරේ ඉන්න සමාජිකින් 4 දෙනා. කොබෝල්ට්, නිකල්, කොපර්, සිංක්. ඒ අයන කොබෝල්ට්, නිකල්, කොපර්, සිංක්. මෙන්න මේ කැටයන ජලීය ඇමෝනියා එක වැඩිපුර ජලීය සංකීර්ණ හදනවා. ජලීය සංකීර්ණ ඇති කරයි. ඒ අනුව කොපර් සාධන සංකීර්ණය තමයි කොපර් මෙන්න මේ ආකාරයේ සංකීර්ණයක් හදනවා. නිල් පාට. කොපර් ධන දෙක ඇමෝනියා ජලීය ද්‍රාවණය දැම්මන් පස්සේ ඒක බාෂ්පිකයි කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප හැදෙනවා නිල් පාට. ඒ නිල් පාට අවක්ෂේපයේ වැඩිපුර ඇමෝනියා වල දී වෙනවා. වැඩිපුර ඇමෝනියා වල දීලා මේ සංකීර්ණය හැදෙනවා. ඒ අනුව වැඩිපුර ඇමෝනියාහි අද්‍රාව්‍ය අවක්ෂේප කිව්වම ඒකට කොපර් ගැලපෙන්නේ නැහැ. කොපර් එතනින් අයින් කරන්න වෙනවා. මේ අවස්ථා තුනම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක අවක්ෂේප දෙනවා. ෆෙරික්, මැග්නීසියම්, ඇලුමිනියම්. ෆෙරික්, මැග්නීසියම්, ඇලුමිනියම්. මෙතෙන් ෆෙරික්, මැග්නීසියම්, ඇලුමිනියම්. මේ අවස්ථා තුනම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් දුමුරු
මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු මේ අවක්ෂේප වැඩිපුර ඇමෝනියා වල දිය වෙන්නේ ඇමෝනියා වල දිය වෙන එකම අවක්ෂේපය ඉවත් කළ අතන කොපර් මේ තුන්දෙනාම අවක්ෂේප දුඹුරු සුදු සුදු ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක අවක්ෂේප අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම පස්සේ අවක්ෂේප සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් ඒත් මේ තුන්දෙනාම අවක්ෂේප වෙනවා අපිට මේක තියෙනවා දෙවෙනි කොටස සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ඒ වගේම වැඩිපුර එන්නේ වෙච්ච අද්‍රව්‍ය අවක්ෂේප සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග අවක්ෂේප දෙනවා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම අද්‍රව්‍ය අවක්ෂේප. ඒතර වැඩිපුර එන්නේ වෙච්ච අද්‍රව්‍ය අවක්ෂේප තමයි මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේම තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේකට එකතු කළොත් sodium hydroxide මේ විදිහට අවක්ෂේප හදනවා. නමුත් මෙතනින් එක්කෙනෙක් දිය වෙනවා sodium hydroxide වැඩිපුර එකතු කළාම ඒ තමයි උභයගුණී aluminium hydroxide. ඒ නිසා aluminium hydroxide උභයගුණී ඒ නිසා වැඩිපුර NaOH දිය වෙනවා. දියලා හැදෙනවා sodium aluminate NaAlO2 ජලීය ද්‍රාවණය සහ ජල මෙතන මේ වෙනුවට මෙහෙම ලියන්නත් පුළුවන් NaAl OH කණ්ඩ 4යි මේක ධන මේක ඍණ මේ විදිහට සංකීර්ණ ලියන්නත් පුළුවන් මේ විදිහට සංකීර්ණ ලියන්නත් පුළුවන් NaAlO2 මෙතන හතරක් තියෙනවා දෙක H2O දෙක H2O මේ ප්‍රභේදය මේ විදිහට ලියන්නත් පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දියවීමෙන් මේකෙන් තමයි ජලානුදයක් ඉවත්වලා මේ සංකීර්ණය හැදෙන්නේ ඕනම ආකාරයට ඔබට ලියන්න පුළුවන් මේ අනුව අපිට පේනවා මේ ප්‍රශ්නේ මේ දීපු කැටයන අතරින් දැන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල අද්‍රව්‍ය අවක්ෂේප කිව්වම ඒකට ගැලපෙන්නේ A B C පමණයි. කොපර් ඇමෝනියා වල දිය වෙලා අර සංකීර්ණය හදනවා අවක්ෂේප හැදිලා පස්සේ දිය වෙන නිසා. ඒක ඉවත් වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල අද්‍රව්‍ය අවක්ෂේප දෙන මේ තුන් දෙනා. නමුත් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙනවා ඇලුමිනියම් විතරයි. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙනවා. ඒ නිසා අපිට මෙතන මෙන්න මේ දෙන්න විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. මෙයා ඉවත් වෙනවා හේතුව ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍ය නිසා උභයගුණී. ඒ නිසා මේකේ පිළිතුර A සහ B විය යුතුයි. ප්‍රශ්න 38 පිළිතුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සමග අද්‍රව්‍ය අවක්ෂේපයෙන් ලබා දෙන ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අද්‍රව්‍ය අවක්ෂේප ලබා දෙන පිළිතුරු A සහ B කියන්නේ 1 මේ ප්‍රශ්නයේදී ඔබට මෙන්න මේ උභයගුණී ප්‍රභේද ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඇලුමිනියම් ස්ටැනස් ස්ටැනික් බෙරිලියම් ලෙඩ් සහ සිංක් මේ තමයි උභයගුණී ලෝහ වල කැටයන. උභයගුණී ලෝහ වෙන්නේ මේ මූලද්‍රව්‍ය ටික ඒවා කැටයන මේවා හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප OH යන දැම්මම මේ සේරම අවක්ෂේප වෙනවා.
සියලුම ප්‍රභේද සුදු පාට අවක්ෂේප හදනවා. ඒ අවක්ෂේප වැඩිපුර ශාරයේ දිය වෙනවා. NaOH වැඩිපුර ශාරයේ ද්‍රව්‍යයි. මේ තමයි උභයගුණී ප්‍රභේද. උභයගුණී ලෝහ කැටායන මේවා සේරම ප්‍රබල ශාරයක් දැම්මොත් අවක්ෂේප වෙනවා, වැඩිපුර දැම්මොත් දිය වෙනවා. ඒ නිසා තමයි අපි මේ ඇලුමිනියම් මෙතනින් අයින් කරේ උභයගුණී නිසා. ප්‍රසංග 38 පිළිතුර A සහ B. බලමු ප්‍රසංග 39. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සම්බන්ධයෙන් සත්‍ය වන්නේ රත් කිරීමේදී දීදාකරණය. බලන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් රත් කළාම ජලය සහ ඔක්සිජන් බවට පත් වෙනවා. මෙන්න ප්‍රතික්‍රියා තුලිත සමීකරණය. පෙරොක්සයිඩ් වල ඕවල ඔක්සිජන් නම් කෙරෙන 1යි, මේ කෙරෙන 2යි, මේකේ බිඳුවයි. ඍණ 1 සිට ඍණ 2 දක්වා අඩු වෙනවා. ඔක්සිහරණය මෙතන වැඩි වෙනවා. ඒ ඔක්සිකරණය. තද ඔක්සිකරණය හරණය දෙකම සිදුවන නිසා මේ ප්‍රතික්‍රියාව හඳුන්වන්නේ දීදාකරණ ප්‍රතික්‍රියාවක් කියලා. ඔක්සිකරණය ඔක්සිහරණය යම්කිසි ප්‍රභේදයක එකම මූලද්‍රව්‍ය විසින් කරණය හරණය දෙකම වෙනවා නම් ඒක දීදාකරණයක් කියලා හඳුන්වන්නේ. දීදාකරණය. දීදාකරණය. මෙතන ඔක්සිකරණය හරණය වෙන්නේ මේකේ ඔක්සිජන්. ඒ නිසා රත් කිරීමේදී දීදාකරණයක් වීම හරියටම හරි සිම්පල් ඒ ප්‍රකාශය නිවැරදි. විරංජන කාරකයක් වන අතර පෘෂ්ඨය ඔක්සිහරණය කරයි. විරංජන කාරකයක් නම් තමයි. නමුත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් ලබා දෙන්නේ පරමාණුක ඔක්සිජන්. මෙන්න මේ පරමාණුක ඔක්සිජන් මගින් තමයි විරංජනය වෙන්නේ. ඒතර වර්ණවත් පෘෂ්ඨය වර්ණවත් ද්‍රව්‍ය මේ පරමාණුක ඔක්සිජන් මගින් ඔක්සිකරණය වෙලා සුදු පැහැති ද්‍රව්‍යයකට පත් වෙනවා. ඒ නිසා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් X වර්ණවත් ද්‍රව්‍ය XO සුදු පැහැති ද්‍රව්‍යයකට ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිකරණය මේ අනුව මෙහි සඳහන් වෙන්නේ පෘෂ්ඨය ඔක්සිහරණය වන බව. මේක වැරදි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඒ වගේම පරමාණුක ඔක්සිජන් සපයන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඕසෝන් හයිපොක්ලෝරස් ඒ වගේම ක්ලෝරින් විරංජන කාරක මේ සියල්ලගෙම වෙන්නේ පරමාණුක ඔක්සිජන් ලබා දීම. දැන් HOCl ක්ලෝරින් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා HCl සහ HOCl හැදෙන්නේ. HOCl වලින් දෙනවා HCl සහ පරමාණුක ඔක්සිජන්. ඒ පරමාණු ඔක්සිජන් තමයි විරංජනය කරන්නේ. දැන් ඊගාට NCl3 ගත්තොත් විරංජන කාරකයක් NCl3 ජලයට දැම්මම හැදෙනවා අමෝනියා සහ HOCl. HOCl තමයි මේ විරංජන ක්‍රියාව සිද්ධ කරන්නේ. මේ සියල්ලම විරංජන කාරක මේවා මගින් කරන්නේ X වර්ණවත් ද්‍රව්‍ය XO සුදු පාට ද්‍රව්‍ය බවට ඔක්සිකරණය කිරීම. විරංජනයේදී ඔක්සිහරණය වන අවස්ථාවක් තියෙනවා.
ඒ තමයි සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් වලින් විරංජනය වෙන විට X කියන ද්‍රව්‍ය සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆරික් බවට ඔක්සිකරණය වෙනවා. එතෙන්දී X කියන ද්‍රව්‍ය XH2 බවට ඔක්සිහරණය වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකරණාංකය 4 ඉඳලා 6ට වැඩි වෙනවා. X මේ විදිහට ඔක්සිහරණය වෙනවා. මේ අනුව ඔක්සිකරණය වීමෙන් විරංජනය සිදුවන අවස්ථා තියෙනවා. මේ වගේ අවස්ථා ඔක්සිහරණය වීමෙන් විරංජනය සිදු වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වඩා. අපි දැන් බලමු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් විරංජන කාරකය. නමුත් පෘෂ්ඨයේ ඔක්සිහරණය වෙන්න එක වැරදි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නිර්ද්‍රව්‍ය අණුවක් කියලා කියනවා. මේ බලන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H මේ විදිහට තියෙන්නේ. මේක එක සරිගල් තියෙන මේ ආකාරයට. හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් විදුරණයි. හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් විදුරණයි. මේ පැත්තට ගූර්ණයක් තියෙනවා mu. මෙයාටත් ගූර්ණයක් තියෙන mu. මේ නිසා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල තියෙන ද්විද්‍රව ගූර්ණ. ද්විද්‍රව ගූර්ණ තියෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ද්විද්‍රව ගූර්ණ තියෙනවා. ද්‍රවීය අණුවක්. ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගත්තොත් ජලයේ තාපාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 100යි. තාපාංක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල තාපාංකය ජලයට වඩා වැඩි 150යි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණු අතර ජල අණු අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ව්‍යුහයේ OH කාඩ දෙකක් තියෙන නිසා හයිඩ්‍රජන් බන්ධන සෑදීමේ ඇති හැකියාව ප්‍රමාණ හයිඩ්‍රජන් බන්ධන හැදෙන ප්‍රමාණ සාපේක්ෂ වශයෙන් වැඩි. ඒ නිසා තාපාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 100 ඉක්මවා යනවා. දැන් බලමු නිර්ද්‍රව්‍ය අණුවක් කියන එක සාවද්‍යයි. සල්ෆර් ඩයොක්සයිඩ් මගින් එය ජලය බවට ඔක්සිහරණය වේ. බලමු මේ අවස්ථාව. සල්ෆර් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට පත් වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලය බවට පත් වෙනවා. මේක සල්ෆේට්. සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකරණාංකය 4 ඉඳලා 6 වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඍණ 1 ඉඳලා ඍණ 2 වෙනවා. මේ ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණ වෙන වෙනම ලිව්වොත් SO2 SO4 ඍණ 2. මේකේ O4යි මෙතන O2යි ජල අණු දෙකක් දාමු. මෙතන H4යි. දැන් මේ පැත්තේ ආරෝපණයක් නැහැ. මේ පැත්තේ ආරෝපණයේ බිඳුව කරන්න අපි මේ පැත්තේ ධන 4යි මෙතන ඍණ 2යි. ධන 4ෙන් දෙකක් අඩු වුණාම ධන 2යි. ධන 2 කැපෙන්න ඉලෙක්ට්‍රෝන 2යි. පළවෙනි එක. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලය බවට පත් වෙනවා. O2යි O1යි තියෙන දෙකෙන් වැඩි කරා H4යි මෙතන H2යි 2යි H ධනායන H ධනායන ඉවත් කරන්න අපි මේකේ තියෙන ආරෝපණ ඉවත් කිරීම සඳහා මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු කරනවා. මේ ප්‍රතික්‍රියා දෙක එකට එකතු කරලා ගමු. මේකේ ඉලෙක්ට්‍රෝන දෙකයි මෙතනත් ඉලෙක්ට්‍රෝන දෙකයි. මේ දෙක එකතු කිරීමේදී මේ ඉලෙක්ට්‍රෝන කැපලා යනවා. මෙතන තියෙන ජල අණු මෙතන තියෙන ජල අණු වලට කැපෙනවා. H අණ මෙතන 2යි අතන H අණ 4යි. මේ අණු වෙනවා SO2 ධන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හිතලා සල්ෆේට් අයන ධන මෙතන H අණ 2යි අතන H අණ 4යි H අණ 2ක් ඉතුරු වෙනවා. මේ අණුව
අවසාන ප්‍රතික්‍රියාව වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් දාන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සල්ෆියුරික් මේක තමයි අවසාන ප්‍රතික්‍රියාව සල්ෆියුරික් හැදෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆියුරික් බාට ඔක්සිකරණය වෙනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකාරකයක් ඔබට පේනවා මේකේ අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා ලැබීමේදී සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බාටපත් වුණා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලය බාටපත් වුණේ ඒ නිසා මේ ප්‍රකාශනයේ අපිට කියලා තියෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් මගින් එය ජලය බවට ඔක්සිහරණය වේ කියලා. ඔව් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලය බවට මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලය බවට ඔක්සිහරණය වුණා මේ ඉලෙක්ට්‍රෝන එකතු වීමෙන් සිදුවන ප්‍රතික්‍රියාව ඔක්සිහරණය. මේක ඔක්සිහරණය. ඔක්සිහරණය වීම. පළවෙනි ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන පිටවීම මේක ඔක්සිකරණය. පළවෙනි එක ඔක්සිකරණය. දෙවෙනි එක ඔක්සිහරණය. පළවෙනි එක ඔක්සිකරණය දෙවෙනි එක ඔක්සිහරණය. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔක්සිකරණාංකය වල ඍණ 1යි. ඍණ 1 ඉඳලා ඍණ 2ට අඩු වෙනවා. ඒ කියන්නේ ඔක්සිහරණය අඩුවීමක් කියන්නේ ඔක්සිහරණය වීම. මේ අනුව සල්ෆර් ඩයොක්සයිඩ් ජලය බවට ඔක්සිහරණය වේ. ඒ ප්‍රකාශය නිවැරදි. මේ අනුව පිළිතුර 39 A හා D. A හා D සත්‍ය ප්‍රකාශ අංක 4. බලමු ප්‍රශ්න අංක 40. කෙල්වින් T කෙල්වින් T උෂ්ණත්වයකදී ඒ වගේම පීඩනය එක වැඩි කිරීම 10.5 පැස්කල්. මේ අවස්ථාවේ ඕසෝන් තියෙන මවුල N ප්‍රමාණය. N මවුල. භාජනයේ පරිමාණ නිශ්චිතයි. අපි හිතමු V කියලා. ඊට පස්සේ මේ පද්ධතියේ ගතික සමතුලිතතාවක් ඇති වෙනවා. ඕසෝන් ऑक्सीजन බාටපත් වෙනවා. ऑक्सीजन දෙකෙන් තුනයි. විඝටන ප්‍රමාණය 0.4යි. ඕසෝන් මවුල ආරම්භයේදී N තියෙන්නේ මේ පැත්තේ නෑ. මවුලයකින් ඉවත් වී යන ප්‍රමාණය තමයි විඝටන ප්‍රමාණය කියන්නේ. ඕසෝන් වල විඝටන ප්‍රමාණය මෞලික විඝටන ප්‍රමාණය මවුලයකින් 0.4යි. එකකින් 0.4යි. දෙකකින් 0.4 ඒවා 2යි. තුනකින් 0.4 ඒවා 3යි. N වලින් නම් 0.4 ඒවා N. එතන මෙතනින් අඩු වෙනවා 0.4යි N. මේ පැත්තේ හැදෙනවා දෙකෙන් තුන වැඩි කිරීම 0.4යි N මවුල. මේ අනුව සමතුලිත අවස්ථාවේදී ඉතිරි ප්‍රමාණ සමතුලිත ප්‍රමාණ N වලින් 0.4 ගියාම 0.6යි N. මේ පැත්තේ එනවා 0.6යි N. මේ සමතුලිත මවුල ප්‍රමාණ දෙන්නගෙම. පළවෙනි කොටස තියෙන්නේ සමතුලිත අවස්ථාවේදී ඕසෝන් සහ ඔක්සිජන් වල මවුල ප්‍රමාණ සමාන බව. හරියටම හරි සිම්පල් A ප්‍රකාශය. දෙවෙනි B ප්‍රකාශයේ තියෙන්නේ ගතික සමතුලිතතාවට එළඹෙන විට පද්ධතියේ ඝනත්වය ආරම්භක අගයට වඩා ඉහළයි කියලා. ඝනත්වය වෙනස් වෙන විදියක් නැත්තේ මෙතනින් ක්ෂය වෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් මේ පැත්තේ සෑදෙන නිසා. ඝනත්ව අපි ඕසෝන් වල මවුල 0.4ක් ක්ෂය වෙලා මේ පැත්ත හැදෙන මෙන්න 0.6යි N. 0.4ක් ක්ෂය වෙනවා 0.6යි N එනවා.
ආරම්භයේදී ඕසෝන් මවුල n ප්‍රමාණයක් තිබුණේ. ඕසෝන් මවුල n ප්‍රමාණය ආරම්භක ස්කන්ධය ගත්තොත් ඕසෝන් වල ආරම්භක ස්කන්ධය ගත්තොත් n මවුල වැඩි කිරීම 48. මවුලයට ග්‍රෑම් මේ අනුව 48යි n. මෙන්න ආරම්භක ස්කන්ධය. ඕසෝන් වල ආරම්භක ස්කන්ධය. ඊගාට සමතුලිත අවස්ථාවේදී ස්කන්ධය ගත්තොත් සමතුලිත අවස්ථාවේදී ස්කන්ධය වෙන්නේ ඕසෝන් මවුල 0.6යි 1.48 වැඩි කරනවා මවුලේ ග්‍රෑම් එතන 6.48යි 4යි 6.4 24යි 4යි 28යි n ऑक्सीजन 0.6 n මවුල ඒකේ ස්කන්ධය 32 වැඩි කරනවා මවුලගේ ස්කන්ධය මෙතන 6 2 12යි 6 3 18 19යි 19.2 n ග්‍රෑම් මේ අනුව මේ මුළු ස්කන්ධේන ඕසෝන් ධන ඔක්සිජන් මුළු ස්කන්ධය වෙන්නේ 6.48යි 4යි 6.4 24යි 4යි 28යි 28.8යි n ධන 19.2යි n මෙතන 20යි 48යි n මේ තමයි මුළු ස්කන්ධය. මේකෙන් පෙන්눔 කළේ මේ සමතුලිත අවස්ථාවට ලැබීමේදී ස්කන්ධේ වෙනසක් සිදු නොවන බව. ආරම්භක ඕසෝන් ස්කන්ධයත් සමතුලිත අවස්ථාවට ලැබීමේදී මුළු ස්කන්ධත් එකම නිසා ආරම්භක ඕසෝන් ස්කන්ධය සමතුලිත අවස්ථාවේදී ස්කන්ධය නිශ්චිතයි. තර වායුවේ ඝනත්වය කියලා කියන්නේ අපි ස්කන්ධ වේදින් පරිමාව. තර වායු මුළු ස්කන්ධය ගත්තොත් එකමයි පරිමාව නිශ්චිතයි. ඒ ස්කන්ධය නියත නිසා පරිමාව නියත නිසා ආරම්භක හා අවසාන ඝනත්ව නිශ්චිතයි. ඒ නිසා ඝනත්ව වෙනසක් වෙන්නේ නැහැ. ස්කන්ධ වේදින් පරිමාව වායුවේ පරිමාව නියතයි ස්කන්ධයත් නියතයි ආරම්භක ස්කන්ධෙම තමයි අවසානයේ තියෙන්නේ. ඒ නිසා ඝනත්ව වෙනස් වීම ගැන සඳහන් කරලා තියෙනවා. ඒ ප්‍රකාශනය සාවද්‍යයි. B සමතුලිත අවස්ථාවේදී පීඩනය. ඔබ දන්නවා ආරම්භක අවස්ථාවේදී පීඩනය ඕසෝන් මවුල n තිබුණේ මවුල n ඇති කරපු පීඩනය එක වැඩි කිරීම 10.5 පැස්කල්. දැන් සමතුලිත අවස්ථාවේදී ඕසෝන් මවුල 0.6යි ඔක්සිජන් මවුල 0.6යි එකතු 1.2යි. මුළු වායු ප්‍රමාණය එකතු 1.2යි. n ගත්තොත් අපි n ඕසෝන් ධන n ඔක්සිජන් කියලා එනෝ 1.2යි n මවුල. මේ අනුව මෙන්න මේ මවුල ප්‍රමාණයට අදාළ පීඩනය ගත්තොත් 1.2යි n මවුල. n වලින් ඇති කරන පීඩනය මේක නම් එක මවුලකින් ඇති කරන පීඩනය වන්නේ n වලින් බෙදනවා 1.2 නම් 1.2යි n වලින් වැඩි කරනවා. එතකොට පිළිතුර එනවා 1.2 වැඩි කිරීම 10.5. මේක තමයි සමතුලිත පීඩනය. අපි මේ ආකාරයට ගණනය කිරීමට අපිට හැකියාවක් ලැබුණේ ඔබ දන්නවා PV සමාන nRT වල V සහ T නියත නම් P සමානුපතිකයෙන් මේ අනුව මවුල සංඛ්‍යාවේ වෙනසක් නිසා තමයි පීඩනයේ වෙනසක් වෙන්නේ. මවුල n වලින් ඇති කරපු පීඩනය එක වැඩි කිරීම 10.5 නම් මවුල 1.2යි n වලින් ඇති කරපු පීඩනය මෙන්න මේ ආකාරයට
අපිට ලැබෙනවා 1.2 වැඩි කිරීම 10/5 කියලා. ඒ අනුව සමතුලිත අවස්ථාවේදී මවුල 1.2ක් ඇති කරන පීඩනය මෙන්න මේ පීඩනය. මවුල 1.2යි n ප්‍රමාණයක් ඇති කරන පීඩනය 1.2 වැඩි කිරීම 10/5ට සමාන වෙනවා පැස්කල්. මෙයනවා C හරි. සමතුලිත මිශ්‍රණයේ ඝනත්වය. තර අපි සමතුලිත මිශ්‍රණයේ ඝනත්වය හොයන්නේ ස්කන්ධ බෙදීම පරිමාව. ස්කන්ධය ගත්තම අපිට ආවා ස්කන්ධය මේ තියෙන දෙන්නගේ ස්කන්ධය 48n. ඒ 48n කියන එක අපි බෙදනවා පරිමාවෙන්. තර අපි PV සමාන nRT වලට ගියොත් මෙතන PV සමානයි nRT V සමානයි nRT බෙදීම P. දැන් බලන්න ඕසෝන් මවුල n ආරම්භයේදී ඕසෝන් මවුල n ප්‍රමාණයක් තිබුණා. R සර්වත්‍ර වායනීයතය T උෂ්ණත්වය. පීඩනය 1 වැඩි කිරීම 10/5 පැස්කල්. මේ තමයි පරිමාව. SI ඒකක වලින් ආදේශ කරාම මේ පරිමාවේ ඒකක එන්නේ ඝන මීටර්. මේ අනුව ඝනත්වය වෙනවා ස්කන්ධය බෙදීම පරිමාව. ස්කන්ධය එන්නේ ගණනය කිරීම අනුව 48n ග්‍රෑම් වලින් ස්කන්ධය. මේ අනුව වායුවේ ස්කන්ධය එන්නේ 48n ග්‍රෑම් වලින්. මෙතන PV සමාන nRT දැම්මන් පස්සේ V වලගේ මෙයාගේ ආවේ මේ ස්කන්ධය ග්‍රෑම්. පරිමාව වෙන්නේ ඝන මීටර් වලින්. මේ අනුව nRT බෙදීම 1 වැඩි කිරීම 10/5 මේ ඝන මීටර්. ඝන මීටර්. එසේනම් ඝනත්වයේ අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන් n කැපිලා යනවා 48 වැඩි කිරීම 1 වැඩි කිරීම 10/5 බෙදීම RT. මේ තමයි වායුවේ ඝනත්වය. 48 වැඩි කිරීම පීඩනය බෙදීම RT. මේ ඝනත්වය සඳහා ලැබෙන ඒකක මෙතන ග්‍රෑම්, මෙතන ඝන මීටරයට. ඝන මීටරයට ග්‍රෑම් වලින් පිළිතුර එන්නේ. මේ ප්‍රකාශනයේ දීපු විදියට 48 වැඩි කිරීම 10/5 RT. ඒකක කිසිවක් නොමැතිව ඝනත්වය සඳහා ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රකාශනය නිවැරදි ප්‍රකාශනයක් ලෙස ගත හැකි 48 වැඩි කිරීම 10/5 RT. නමුත් ඒකක වෙන්නේ ඝන මීටරයට ග්‍රෑම්. මේ නිසා ඒකක නොදී මේ ප්‍රකාශනය ඇවිල්ලා තියෙනවා. නමුත් එය නිවැරදි ප්‍රකාශනයක් ලෙස අපිට ගත හැකි. මේ අනුව පිළිතුරු ACD කියන්නේ අංක 5. ACD ප්‍රසංග 40 පිළිතුර 5 ප්‍රසංග 41 සිට 50 දක්වා ප්‍රසංග 41 සිට ප්‍රසංග 50 දක්වා ඒ ප්‍රශ්න 10 පළමුවෙනි සහ දෙවෙනි ප්‍රකාශ වලින් සමන්විතයි. ඒ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ මෙන්න මේ උපදේශ වලට අනුකූලව. අයි බලමු
ප්‍රශ්නංක 41 කිසියම් කාබනික සංයෝගයක කාබන් පරමාණු එකම තලයේ පවතී නම් කාබන් පරමාණු එකම මොහොම් කරන අවස්ථාවේ පවතී. ඒ කියන්නේ සංයෝගයක එකම තලයක කාබන් පරමාණු වේ නම් ඒවා අනිවාර්යයෙන්ම එකම මොහොම් කරණයේ පැවතිය යුතුයි කියලා තමයි මේකෙන් අදහස් කරන්නේ. අපි බලමු. කාබන් ද්විත්ව බන්ධනය මේ වගේ අවස්ථාවක්. මෙතන H මෙතන අපි ගමු කාබන්. දැන් මෙන්න මේ කාබන් පරමාණුව වටා සිග්මා බන්ධන තුනක් තියෙනවා. සිග්මා බන්ධන තුනක් නම් මොහොම් කාක්ෂික තුනයි. ඒ කියන්නේ විකර්ෂණ ඒකක තුනයි. විකර්ෂණ ඒකක තුනයි කියන්නේ මොහොම් කාක්ෂික තුනයි sp2 මොහොම් කරණය. මේක sp2. මෙතනත් sp2 මොහොම් කරණය. සිග්මා බන්ධන තුනයි. මේ අනුව මේ කාබන් පරමාණු වටා ඇති මේ කාබන් එකයි මේ H එකයි මේ H එක එකම තලයක. මේ කාබන් වටා තියෙන මේ කාබන් මේ H එක මේ කාබන් සේරම එකම තලයේ. මේ අනුව මේ සියල්ලම එකම තලයක. අපි හිතමු මෙතන සම්බන්ධලා තියෙනයි කියලා තවත් කාබන් පරමාණුවක් මේ විදිහට ත්‍රිත්ව බන්ධනයකින් මේ කාබන් වටා විකර්ෂණ ඒකක දෙකයි තියෙන්නේ. විකර්ෂණ ඒකක දෙකයි කියන්නේ sp මොහොම් කරණය. මේක අංශක 180යි. මෙතනොත් කාබන් එකට අපි හිතමු H පරමාණු තුනක් සම්බන්ධයි. මේ වගේ ව්‍යුහයක්. දැන් බලන්න මේ කාබන් පරමාණු දෙකයි. මේ කාබන් පරමාණුයි මේ කාබන් පරමාණුයි. මෙතන මේ C කාබන් වටා තියෙන මේ පැත්තටයි මේ පැත්තටයි එකම තලයක වෙනවා මේ ටික. මේ අනුව මේ දක්වා ඇති ව්‍යුහයේ මේ sp මොහොම් කරණය වෙච්ච කාබන් පරමාණු දෙකයි sp2 මොහොම් කරණය වූ කාබන් පරමාණු දෙකයි සියල්ලම තියෙන්නේ මේ ටික තියෙන එකම තලයක මේ ටික තියෙන්නේ එකම තලයක. මේවා මේ අනුව මේ දක්වා ඇති ව්‍යුහයේ සියලුම කාබන් පරමාණු තියෙන්නේ එකම තලයක. ඒතර එකම තලයක ඇති අවස්ථාවක් නිරූපණය කළේ ඒ වෙලාවේදී sp2 සහ sp කාබන් පරමාණු මෙහි පෙන්වම් කරනවා. ඒ නිසා මේ ප්‍රකාශනයේ තිබුණේ කිසියම් කාබනික සංයෝගයක කාබන් පරමාණු එකම තලයේ පිහිටයි නම් කාබන් පරමාණු එකම මොහොම් කරන අවස්ථාවේ පවතී. මේ බලන්න මොහොම් කරන අවස්ථා දෙකක තියෙන්නේ මේක sp2 මේක sp. ඒ නිසා පළවන ප්‍රකාශය සාවද්‍යයි. දෙවෙනි ප්‍රකාශයේ තියෙනවා මෙන්න මේ කාබනික සංයෝගයේ එකම තලයේ ඇති කාබන් පරමාණු sp2 මොහොම් කරන අවස්ථාව ඇත කියලා. අපි බලමු මේක නිර්මාණය කරන්න. කාබන් ඔක්සිජන් මෙතන CH2 මෙතන ඔක්සිජන්. මෙන්න මේ කාබන් පරමාණුව ගත්තොත් මේ කාබන් වටා සිග්මා බන්ධන දෙකයි මේ පැත්තට විකර්ෂණ එක එකයි. විකර්ෂණ එක තුනක් නිසා මේක sp2 මොහොම් කරණය. sp2 මොහොම් කරන නිසා මේ කෝණය ආසන්න වශයෙන් 120යි. ආසන්න වශයෙන් මේවත් ආසන්න වශයෙන් 120යි. කාබන් වටා
තියෙන පරමාණු එකිනෙකට වෙනස් O පරමාණු මේ පැත්තට C පරමාණු. එකම පරමාණු තිබුණා නම් තුන් පැත්තට හරියටම කෝණ 120ක් වෙනවා. වෙනස් පරමාණු තියෙන නිසා කෝණය පොඩ්ඩක් වෙනස් වෙනවා. 120ට ආසන්නයි. එතකොට මේ කාබන් වඩා H2යි Cl එකයි තියෙන්නේ. H2යි Cl එකයි කියන්නේ මේවා sp3 මුහුම් කරණය. H2යි Cl එකයි. නමුත් මේ කෝණ අංශක 109ක් විතර ආසන වශයෙන්. sp3 මුහුම් කරණය. sp3 මුහුම් කරණය කියන්නේ චතුස්තලාකාර බන්ධන ව්‍යාප්තිය. මෙතන ඔක්සිජන් එක සම්බන්ධ වෙන්නේ කාබන් එකට මේ ආකාරයට කාබන් මෙතන එක සරිගල් දෙකයි බන්ධන විකල් දෙකයි. ඒ නිසා මේ කාබන් sp3 බන්ධන ව්‍යාප්තිය එක සර දෙකයි බන්ධන දෙක නිසා කෝණිකයි. මේ ව්‍යුහයේ මේ කාබන් sp2 නිසා මෙන්න මේ කොටස එකම තලයක. ඔන්න ඔය සඳහන් කර ඇති මේ කොටුව තුල මේ කාබන්ට වඩා මේ කාබන් මේ කාබන්ට මේ ඔක්සිජන් මේ කාබන්ට මේ ඔක්සිජන් එකම තලයක ඉන්නේ sp2 මුහුම් කරන නිසා. මේ ආසන වශයෙන් 120යි. මෙතනින් sp3 මුහුම් කරන නිසා මේ තලයෙන් ඉවතර යන මේ කාබන් OCH2 ඒ CH2 කාබන් වලට තවත් කාබන් එකක් සම්බන්ධයි. ඒ කාබන් එක වඩා මෙතිල් කාණ්ඩ තුනක් තියෙනවා. මේ කාබන් sp3 චතුස්තලාකාර මේ කාබන් මෙතන තියෙන ඒකත් sp3. ඒ නිසා එකම තලයක මේ ටික පවතිනවා. නමුත් ඒ එකම තලයේ පැවතුනත් මේ කාබන් sp2 අර කාබන් sp3. ඒ නිසා එකම තලයක පැවති කාබන් පරමාණු දෙකත් වෙනස් මුහුම් කරන අවස්ථාවල පවතින මේ සංයෝගයේ. ඒ නිසා මේ දෙවෙනි ප්‍රකාශයේ එකම තලයේ ඇති කාබන් පරමාණු sp2 මුහුම් කරන අවස්ථාව අතර මෙතන sp3 මෙතන sp2 මේක sp3 එකම මුහුම් කරන අවස්ථාවේ සම්පූර්ණ වර්ධය එකම මුහුම් කරන අවස්ථාවේ නැහැ. මේක sp2 මේක sp3. එනිසා දෙවෙනි ප්‍රකාශයත් සවද්දයි. ඔබ දැක්කා පළවෙනි ව්‍යුහයේ මේ sp2 මුහුම් කරන අවස්ථාවේ නිර්මාණය කර ඇති මේ ව්‍යුහයේ මේ කාබන් වලට බන්ධන ව්‍යාප්තිය තලීය ත්‍රිකෝණාකාර ආසන වශයෙන් කෝණයේ අංශක 120යි. මේවා කෝණයේ අංශක 120යි ආසන ලෙස. මේවා කෝණයේ අංශක 120යි ආසන ලෙස. මේ කෝණ අංශක 120යි ආසන ලෙස. මේ අනුව ප්‍රශ්නාංක 41 පළවන ප්‍රකාශය සාවද්‍යයි දෙවෙනි ප්‍රකාශය සාවද්‍යයි. එසේනම් පිළිතුර අංක 5 අසත්‍යයි අසත්‍යයි. පිළිතුර අංක 5 ප්‍රශ්නාංක 42 සෑම විටම ධන එන්ට්‍රොපි වෙනසක් සහිත ප්‍රතික්‍රියා ඉහළ උෂ්ණත්වවලදී සංසිඳ සිදුවේ. සෑම විටම ධන එන්ට්‍රොපි වෙනසක් ඇති ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ ඉහළ උෂ්ණත්වවලදී කියලා සඳහන් වෙන්නේ. අපි බලමු delta G එන්ට්‍රොපි වෙනස delta H T delta S සෑම විටම ධන එන්ට්‍රොපි වෙනසක්. මේක ධන එන්ට්‍රොපි වෙනසක් සහිත ප්‍රතික්‍රියා ඉහළ උෂ්ණත්වවලදී සංසිද්ධ වේ. ඉහළ උෂ්ණත්ව T වැඩි වන විට T ඉතා ඉහළ නම් T
වැඩි වන විට T delta S T වැඩි නම් T delta S කියන්නේ විශාල ධනාගයක්. විශාල ධනාගයක් වෙනවා. එතන මේක delta H ගේ ධන උනත් delta H ගේ ධන උනත් T delta S ගේ විශාල වීම නිසා අවසාන උත්තරේ ඍණ වේවි. මෙහි ප්‍රතිඵලය delta G එනිසා delta H කුමක්වත් delta H කුමක්වත් කියන්නේ delta H ධනාගයක් වත් delta H ඍණාගයක් වත් විශේෂයෙන්ම ධනාගය අවස්ථාවේදී බලන්න ඕනේ delta H ධනාගයක් වුණා T delta S විශාල වීම නිසා මේ කොටසෙන් අඩු වෙන විශාල කොටසක්. එතකොට delta G නිරන්තරයෙන්ම ඍණාගයක් කරා එළවෙනවා. ප්‍රතික්‍රියාවක ගිබ්ස් ශක්ති වෙනස ඍණ නම් ප්‍රතික්‍රියාව සංසිද්ධයි. ප්‍රතික්‍රියාවක ගිබ්ස් ශක්ති වෙනස ධන නම් ප්‍රතික්‍රියාව සංසිද්ධ නොවේ. ප්‍රතික්‍රියාවක ගිබ්ස් ශක්ති වෙනස බිඳුව නම් ඒ පද්ධතියේ සමතුලිතතාවක් පවතී. මේ අනුව delta H කුමක්වත් ඍණාගයක් වුණත් අනිවාර්යයෙන්ම ඍණ වෙනවාමයි. delta H ධනාගයක් වත් T විශාල වෙනකොට මේ අගේ ඉතා විශාල වීම නිසා ධනාගයෙන් අඩු වෙන විශාල කොටසක් එතකොට ඍණාගයක් කරා ලැබෙනවා. එබැවින් ධන එන්ට්‍රොපි වෙනසක් සහිත ප්‍රතික්‍රියා ඉහළ උෂ්ණත්වවලදී සංසිද්ධ වේ. හරියටම හරි delta G ඍණ වීම සංසිද්ධයි. පළවන ප්‍රකාශය සත්‍යයි. දෙවන ප්‍රකාශය රසායනික ප්‍රතික්‍රියාවක් සංසිද්ධ වන සෑම විටම එන්තල්පි වෙනස ඍණ වේ. බලන්න දැන් මේකෙදී පළවෙනි කොටසේදී ඔබ දැක්කා ගණිතමය ආකාරයෙන් පෙන්නනවා delta H ධනාගයක් වත් ඍණාගයක් වත් delta G ඍණ වෙනවා ඉහළ උෂ්ණත්වවලදී. මේ නිසා රසායනික ප්‍රතික්‍රියාවක් සංසිද්ධ වන සෑම විටම එන්තල්පි වෙනස ඍණ වේ කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්දයි. එන්තල්පි වෙනස ධන වුණත් මේ මුළු කොටසම ඍණාගයක් කරා එළවෙනවා T ඉතා ඉහළ අවස්ථාවලදී. එනිසා සංසිද්ධ බව delta G ඍණ වීම මේ මොහොතේදී ඔප්පු කළේ delta H ධනවන අවස්ථාවක. එනිසා delta H ඍණ නම් ස්ථිර වශයෙන්ම එන්ට්‍රොපි වෙනස ධන අවස්ථාවේදී delta G ඍණාගයක් වෙනවා. මේක ඍණාගයක් නම් නමුත් delta G ධන වුණත් එය ඉහළ T වලදී මේ මුළු කොටසම ඍණාගයක් කරා ලැබෙන්න පුළුවන්. ඒ නිසා රසායනික ප්‍රතික්‍රියාවක් සංසිද්ධ වන සෑම විටම එන්තල්පි වෙනස ඍණ වේ කියන කතාව කියන්න බෑ. එන්තල්පි වෙනස ධන වුණත් ඍණ වුණත් ප්‍රතික්‍රියාවක් සංසිද්ධ විය හැකියි. ඒ අදාළ දත්තයන් අනුව. එනිසා දෙවෙනි ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්දයි. සත්‍යයි අසත්‍යයි. සත්‍යයි අසත්‍යයි. අංක 3 සත්‍යයි අසත්‍යයි. අංක 3 ප්‍රසංක 43 උදාසීන ජලයේ pH ගේ සෑම විටම 7කි. ජලය උදාසීනය කියලා කියන්නේ මෙන්න මේ සිද්ධිය. ජලය අයනීකරණය වෙනවා. අයනීකරණය වෙලා මේ වගේ සමතුලිතතාවක් ඇති කරගන්නවා. උදාසීන කියන එකේ අදහස අයන සාන්ද්‍රණ දෙවර්ගයේ මේක හා සමාන වීම. උදාසීන ජලයේ සෑම විටම මේ දෙවෙනි ප්‍රකාශය හරියටම හරි. නමුත් මේ අයනීකරණ ප්‍රමාණය රඳා පවතින උෂ්ණත්වය මත ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. සෙන්ටිග්‍රේඩ් අංශක අපි ගත්තොත්
10දී විතර සෙන්ටිග්‍රේඩ් අංශක 10දී අයනීකරණ ප්‍රමාණය ටිකක් අඩුයි 10 ඍණ 7.5යි මේ ආයන සාන්ද්‍රණ ඝන ඩෙසිමීටරට මවුල සෙන්ටිග්‍රේඩ් අංශක 25දී කියලා ගත්තොත් මේක 10 ඍණ 7 බැගින් ඝන ඩෙසිමීටරට මවුල සෙන්ටිග්‍රේඩ් අංශක 90දී විතර ගත්තොත් ජලයේ විඝටනය තව වැඩි ඉදිරි ප්‍රතික්‍රියාව තව වැඩි මේ නිසා 10 ඍණ 6 දක්වා වැඩි වෙනවා ඝන ඩෙසිමීටරට මවුල ඝන ඩෙසිමීටරට මවුල මේ අනුව දැන් සෙන්ටිග්‍රේඩ් අංශක 10දී ගත්තොත් pH අගය මේ විවිධ උෂ්ණත්වවලදී එච්චාන සාන්ද්‍රණය එක් උෂ්ණත්වවලදී pH එකේ බැලුවොත් pH මෙතෙන් දෙනවා 7.5 මෙතෙන් දෙනවා 7 මේ අවස්ථාවේ දෙනවා 6 බලන්න සංසුද්ධ ජලයේ pH එක කියන්නේ එකිනෙකට වෙනස් උෂ්ණත්ව වෙනස් වීම නිසා එනිසා පළවන ප්‍රකාශය උදාසීන ජලයේ pH එකේ සැමිටම 7කි. උදාසීන ජලයේ pH එකේ සැමිටම 7 කියන කතාව වැරදි. උෂ්ණත්වය අනුව ඒක වෙනස් වෙනවා. නමුත් උදාසීන ජලයේ සැමිටම H අයන සාන්ද්‍රණයයි OH අයන සාන්ද්‍රණය නැත්නම් H3 ධන අයන සාන්ද්‍රණයයි OH සාන්ද්‍රණය එක හා සමානයි. ඒක හරියට හරි. අසත්‍යයි සත්‍යයි අසත්‍යයි අසත්‍යයි සත්‍යයි මේ අනුව පිළිතුර අසත්‍යයි සත්‍යයි කියන අංක 4 අය බලමු ප්‍රශ්න අංක 44 ඇමෝනියම් ඇසිටේට් ලවණයේ ජලීය ද්‍රාවණයක් උදාසීනය ඇමෝනියම් ඇසිටේට් මේ බලන්න CH3 COONH4 මේ ඇමෝනියම් ඇසිටේට් ජලය සම්පූර්ණයෙන් අයනීකරණය වෙනවා ජලයේදී සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙලා සෑදෙනවා ඇසිටේට් අයනයි ඇමෝනියම් අයනයි අයන දෙවර්ගයක් හැදෙනවා ජලීය ද්‍රාවණයක උදාසීන හෝ ආම්ලික හෝ බාෂ්පික බව තීරණය වෙන්නේ ජලීය ද්‍රාවණයේ පවතින H අයන සහ OH අයන සාන්ද්‍රණ මත ජලීය ද්‍රාවණයක H අයන සාන්ද්‍රණය OH අයන සාන්ද්‍රණය දෙකම එකිනෙක සමාන නම් ඒ ද්‍රාවණය ලවණයක් වත් උදාසීනයි. ජලීය ද්‍රාවණයේ H අයන සාන්ද්‍රණයට වඩා OH අයන සාන්ද්‍රණය වැඩි නම් ඒ ද්‍රාවණය බාෂ්පිකයි. ජලීය ද්‍රාවණයක OH අයන සාන්ද්‍රණයට වඩා H අයන සාන්ද්‍රණය වැඩි නම් ඒ ද්‍රාවණය ආම්ලිකයි. අපි බලමු මෙතන ඇසිටේට් අයන තියෙනවා. මෙන්න මේ ඇසිටේට් අයන ජල විච්ඡේදනය වෙනවා. ජල විච්ඡේදනය වල සෑදෙනවා. දුබල අම්ලයක් ඇසිටික්. දුබල අම්ලයක් සෑදෙන විට මාධ්‍යයට ලබා දෙනවා. ජල විච්ඡේදනයේ H එක මෙයත් එක්ක එකතු වෙනවා. OH එක මාධ්‍යයට යනවා. OH ඍණ. අපි හිතමු ඇසිටේට් අයන මවුල X ජල විච්ඡේදනය වුණොත් මවුල X වන ජල විච්ඡේදන වල ඇසිටික් මවුල X හැදුනොත් OH උත් මවුල X එනවා සම ප්‍රමාණ එකට එකයි මේක දුබල අම්ලයක් දුබල අම්ලය නැවත අයනීකරණය වෙන්නේ මද වශයෙන් ඒ නිසා ද්‍රාවණයේ OH යන සාන්ද්‍රණය ටිකක් ඉහළ යනවා හේතුව ඇසිඩික් මවුල X හා OH යන මවුල X හැදුනොත්
ඇසිඩික් නැවත අයනීකරණයෙන් එච්චන මෝල X දෙන්නේ නැහැ. ඒ නිසා ද්‍රාවණයේ OH ප්‍රමාණය ඉහළ යනවා. ඒ නිසා ද්‍රාවණය බාෂ්පික වෙනවා. මේ ඇසිඩේට් අයන නිසා ද්‍රාවණය බාෂ්පික වෙනවා. ද්‍රාවණයේ OH සාන්ද්‍රණය ඉහළ යනවා. මේකේ හේතුව මේ ප්‍රතිඵලය OH සාන්ද්‍රණය ඉහළ යනවා. ඊළඟට ඇමෝනියම් අයන තියෙනවා. ඇමෝනියම් අයන ජල විච්ඡේදනය වෙනවා. ඇමෝනියම් අයන ජල විච්ඡේදනය වෙලා මාධ්‍යයට ලබා දෙනවා. ඇමෝනියා H3O ධන. ඇමෝනියම් ඇසිටේට් මවුල X තිබුණා නම් acetate mole X මේකත් mole X අපි මේ X ප්‍රමාණය X dash ප්‍රමාණය මේ mole X ප්‍රමාණයෙන් X dash ප්‍රමාණය ජල විච්ඡේදනය නැහැ කියලා සැලකුවොත් මේ විදිහට මේ වෙලාවේදී මේ ආකාරයට OH යන X dash ප්‍රමාණයක් එනවා. ඇමෝනියම් අයනත් ද්‍රාවණයේ තිබුණා X ප්‍රමාණයක්. නමුත් ඒකෙන් X dash ප්‍රමාණයක් ජල විච්ඡේදනය නැහැ කියලා ගමු. එතකොට මේ පැත්තට දෙනවා X dash. මෙතනත් X dash. මෝල්. මේ අනුව අවස්ථා දෙකේදීම ජල විච්ඡේදන ප්‍රමාණය සමාන නම් මේ අවස්ථාවේදී OH යන සහ මේ අවස්ථාවේදී H යන සමාන ප්‍රමාණය එන්නේ. අවස්ථා දෙකේදී ජල විච්ඡේදන ප්‍රතික්‍රියා දෙකෙන් මාතෘ ලැබෙන හයිඩ්‍රොක්සිල් ප්‍රමාණයත් මාතෘ ලැබෙන H ධනායන ප්‍රමාණයත් එක සමානයි. එහෙම වෙන්නේ මෙන්න මේ ඇසිඩේට් කාණ්ඩේ ජල විච්ඡේදනයත් ඇමෝනියම් අයනේ ජල විච්ඡේදනයත් ඇසිඩේට් සහ ඇමෝනියම් අයන සම ප්‍රමාණ තිබිලා ඒ ජල විච්ඡේදන XX සම ප්‍රමාණ තිබිලා ජල විච්ඡේදන වූ ප්‍රමාණ X dash බැගින් නම් ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රොක්සිල් අයන සහ H අයන ප්‍රමාණ එක සමාන වෙනවා. ඒ සඳහා විය යුතු අවශ්‍යතාව තමයි සම මවුල ප්‍රමාණ තිබුණත් මේ ජල විච්ඡේදනය එක හා සමාන වීම. ඇසිටේට් වල ජල විච්ඡේදනය ඇමෝනියම් වල ජල විච්ඡේදනය එක හා සමාන වීම. ඔව්. සැබවින්ම ඇමෝනියම් සහ ඇසිටේට් වල ජල විච්ඡේදන ප්‍රමාණය එක හා සමානයි. මේ ප්‍රභේදයේ විඝටන නියතයත් ඇසිටේට් වල ඇමෝනියම් වල විඝටන නියතයත් බොහෝ දුරට ආසන්නයි. වෙනත් විදිහින් කියනවා නම් ඇසිටික් ආම්ලයේ විඝටන නියතයත් ඇමෝනියා වල විඝටන නියතයත් ආසන්න වශයෙන් සමාන වීම. ඇසිටික් ආම්ලයේ විඝටන නියතය ඇමෝනියා වල විඝටන නියතයට ආසන්න වශයෙන් සමාන වීම නිසා ඇසිටික් වල විඝටන නියතය Ka ඇමෝනියා වල විඝටන නියතය Kb මේ අගයන් දෙක බොහෝ දුරට ආසන්න වශයෙන් සමාන වෙනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ මේ ප්‍රතිඵලය මේ ප්‍රභේද දෙකේම ජල විච්ඡේදන ප්‍රමාණද සමාන වීම. ඒ අනුව H3O ධනායනත් OH ඍණායනත් මේ ජලීය ද්‍රවණයක හා සමානයි. එබැවින් ඇමෝනියම් ඇසිටේට් ජලීය ද්‍රවණය උදාසීනයි. හරියටම හරි. ඒ උදාසීන වීමට හේතුව තමයි ඇසිඩික් වල හා ඇමෝනියා වල විඝටන නියත ආසන්න වශයෙන් සමාන වීම. දුබල භස්ම දුබල අම්ල මගින් සෑදෙන ලවණේ කැටායනයේ හෝ ඇනායනයේ ජල විච්ඡේදන නොවේ. සම්පූර්ණ වැරදි මේ. ජල විච්ඡේදන නොවේ. ජල විච්ඡේදන වෙනවා. යම් හේකින්
දුබල අම්ලයේ හා දුබල වශ්මයේ විඝටන නියත වෙනස් නම් සමාන නම් උදාසීන වෙනස් නම් අම්ලයේ විඝටනයේදී වශ්මයේ විඝටනයට වඩා වැඩි නම් මේක අදහස් වෙන්නේ මේ විඝටනයට සමාන නැත උදාසීන මේකට වඩා ඇසිඩික් අම්ලයේ විඝටනයට වැඩි නම් ජල විච්ඡේදන ප්‍රමාණය සමාන වුණත් මේකේ විඝටනයට වැඩි නම් නැවත නැවත අයනීකරණ මාධ්‍යයට ඒ අනුව ද්‍රාවණ උදාසීන බවෙන් තොර වෙනවා එහෙම වුණොත්. උදාසීන වෙන්න නම් දෙන්නගේම විඝටනයට ආසන්න වශයෙන් සමාන වේ යුතුයි. පළවන ප්‍රකාශය සත්‍යයි, දෙවෙනි එක අසත්‍යයි, සත්‍ය අසත්‍යයි. සත්‍යයි අසත්‍යයි. अंक 3 प्रश्नांक 45 ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් සමග අනුමාපනය කිරීමෙන් ක්ලෝරයිඩ් අයන අඩංගු ජලීය ද්‍රාවණයක සාන්ද්‍රණය සෙවිය නොහැක. ක්ලෝරයිඩ් ද්‍රාවණයක සාන්ද්‍රණය ආම්ලික K2Cr2O7 potassium dichromate සමග අනුමාපනයෙන් පළක් නැහැ. මේ අනුමාපනය කිරීමෙන් ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය සොයන්න බෑ. නමුත් ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය සොයන්න පුළුවන් ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් සමග අනුමාපනයෙන්. මේ අනුමාපනයෙන් ක්ලෝරයිඩ් පර්මැංගනේට් එක අනුමාපනය කළාම ආම්ලික මාධ්‍යයේදී පර්මැංගනේට් මැංගනස් වෙනවා ක්ලෝරයිඩ් ක්ලෝරින් වෙනවා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. නමුත් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට ආම්ලික ඩයික්‍රොමේට් Cr2O7 දැම්මම ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් හොඳ ප්‍රාථමික සම්මතයක්. ෆෙරස් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක ඇති ෆෙරස් සාන්ද්‍රණය සෙවීම සඳහා ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් ද්‍රාවණයක් යොදා ගන්න පුළුවන්. ඒකට හේතුව ෆෙරස් අයන පමණයි ඩයික්‍රොමේට් සමග ප්‍රතික්‍රියා වෙන්නේ. ෆෙරස් ෆෙරික් වෙනවා. ඩයික්‍රොමේට් ක්‍රෝමියම් ධන 3 වෙනවා. මේ නිසා පොටෑසියම් ඩයික්‍රොමේට් අනුමාපන සඳහා යොදා ගැනීමේදී ඇති වාසි කියලා හැවුවොත් වාසියක් හැටියට දෙන්න ක්ලෝරයිඩ් අයන ද්‍රාවණයක ෆෙරස් ඇති විට ෆෙරස් සාන්ද්‍රණය සොයා ගැනීම සඳහා ඩයික්‍රොමේට් යොදාගත හැකි බව. ඒ වාසිය. නමුත් ආම්ලික පර්මැංගනේට් භාවිත කරමින් අපි ෆෙරස් ක්ලෝරයිඩ් ද්‍රාවණයක ෆෙරස් සාන්ද්‍රණය සොයන්න උත්සාහ කළොත් ඒ අසාර්ථක වෙනවා. හේතුව ඔබට පේනවා ක්ලෝරයිඩ් අයන පර්මැංගනේට් සමග ක්ලෝරින් බවට ඔක්සි කරණය වන බව. ඒ නිසා මේ අසාර්ථකයි. මෙහිදී ෆෙරස් ක්ලෝරයිඩ් පර්මැංගනේට් සමග අනුමාපනය කිරීමේදී ආම්ලික මාධ්‍යයක ෆෙරස් ෆෙරික් වෙනවා, ක්ලෝරයිඩ් ක්ලෝරින් වෙනවා, පර්මැංගනේට් මැංගනස් වෙනවා. මේ නිසා ෆෙරස් ප්‍රමාණය ප්‍රමාණාත්මකව සොයා ගැනීම මේ අනුමාපනය කළ නොහැකි. එබැවින් ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් වැදගත් වන්නේ මේ වගේ අවස්ථාවක ද්‍රාවණයක ෆෙරස් සාන්ද්‍රණය සොයා ගැනීමේ හැකියාව. දැන් බලමු
permanganate oxyහරණය වෙනවා. මේ තියෙන්නේ permanganate manganese බවට හරණය වෙනවා. dichromate chromium ධන 3 බවට හරණය වෙනවා. permanganate oxygen අංක 7 සිට අංක 2 දක්වා අඩු වෙනවා. ඒක හරණය. මේකේ chromium ධන 6 ඉඳලා ධන 3 දක්වා අඩු වෙනවා. ඒක හරණය. මේ පැත්තට oxyහරණ විභවය oxyහරණ විභව වැඩි වෙනවා මේ දක්වා ඇති ආකාරයට. dichromate chromium වල oxyහරණ විභවයට වඩා permanganate manganese oxyහරණ විභවය වැඩි. මෙයට වඩා මෙයාගේ oxy කාරක ගුණ වැඩි. ඒ කියන්නේ හරණය වීමේ හැකියාව වැඩි, කාරක ගුණ වැඩි. oxy කාරක ගුණ වැඩි. ක්ලෝරින් තියෙන මේ දෙන්න අතර ක්ලෝරින් ක්ලෝරයිඩ්. තර ක්ලෝරින් ක්ලෝරයිඩ් පද්ධතියට වඩා permanganate manganese වල oxy හරණ විභවය වැඩි නිසා මෙයා හරණය වෙනවා permanganate manganese වෙනවා ක්ලෝරයිඩ් ක්ලෝරින් වෙනවා. permanganate වල පුළුවන් ක්ලෝරයිඩ් ක්ලෝරින් කරන්න. නමුත් මෙයාට වඩා මෙයාගේ හරණ විභවය වැඩි නිසා මෙයාට බෑ මෙයා ඔක්සිකරණය කරන්න. ඒ නිසා ඩයික්‍රොමේට් ද්‍රාවණයකට බෑ ක්ලෝරයිඩ් අයන ක්ලෝරින් බඩපත් කරන්න. ඒ නිසා ඔක්සිහරණ විභව දත්ත වලින් පැහැදිලි කළොත් මෙන්න මේ විදිහට ඔක්සිහරණ විභව වැඩි වෙන විදිහට මේ තුන් දෙනා පිළිටන්නේ. ඒ නිසා ක්ලෝරයිඩ් permanganate එක ප්‍රතික්‍රියා කරනවා නමුත් ඩයික්‍රොමේට් එක ප්‍රතික්‍රියා නොකරයි. පළමුවන ප්‍රකාශයක් තියෙන්නේ ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් සමග අනුමාපනය කිරීමෙන් ක්ලෝරයිඩ් අයන අඩංගු ජලීය ද්‍රාවණයක සාන්ද්‍රණය සෙවිය හැක කියලා. ඒ ප්‍රකාශය වැරදි. පොටෑසියම් ඩයික්‍රොමේට් ප්‍රබල ඔක්සිකාරකයක් වන අතර එය ප්‍රාථමික සම්මතයක්ද වේ. එය හරි. පොටෑසියම් ඩයික්‍රොමේට් potassium iodate, sodium carbonate ප්‍රාථමික සම්මත. ඒවා ප්‍රමාණාත්මකව එම ද්‍රාවණ පිළිල කළ තියාගන්න පුළුවන්. හානියක් වෙන්නේ නැහැ. ප්‍රාථමික සම්මත. potassium dichromate, potassium iodate redox ප්‍රතික්‍රියා සඳහා ගන්නා ප්‍රාථමික සම්මත. potassium carbonate මේවා ප්‍රාථමික සම්මත. මේ ජලීය ද්‍රාවණ මේවායේ ජලීය ද්‍රාවණ නිසි පරිදි අවශ්‍ය පරිදි සංශුද්ධ ස්පටික වලින් ආරම්භ කරමින් නිශ්චිත අයන සාන්ද්‍රණය ඇති ද්‍රාවණ පිළිල කරලා තියාගන්න පුළුවන්. ගබඩා කරලා තියාගන්න පුළුවන්. කාලයත් සමග වාතයට නිරාවරණය වූ විට මේවා වාතය සමග හෝ වාතය ඇති රසායනික ද්‍රව්‍ය සමග කිසිවිටකත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා මේවා සංශුද්ධ ලෙස ගබඩා කරලා තියාගන්න පුළුවන් ඝන සංයෝග හෝ ජලීය ද්‍රාවණ. මේවායේ සාන්ද්‍රණ වෙනස් වෙන්නේ කාලයත් සමග. මේවා ප්‍රාථමික සම්මත. මේවා අනුමාපන සඳහා භාවිත කළාම තව වේගයෙන් නිශ්චිත ස්ථයිකමිතික අනුපාත සහිත වෙනත් සංඝටක සමග ප්‍රතික්‍රියා වෙනවා. මේ නිසා මේවා ප්‍රාථමික සම්මත. නමුත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ, පොටෑසියම් permanganate ද්‍රාවණ මේවා ප්‍රාථමික සම්මත නොවේ. ඇයි? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වාතය නිරාවරණය වී ඇති විට දවස් කිහිපයක් ගත වීමේදී වායුගොලයේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කළා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය වෙනස් වෙනවා. ස්පටික තිව්වත් ඒ විදිහේ, ද්‍රාවණය තිව්වත් ඒ විදිහේ වෙනස් වෙනවා සම්නතිය. potassium permanganate ජලීය ද්‍රාවණයක් වාතය නිරාවරණය කළා තියන්න අමාරුයි. ඇයි? කාලයත් සමග වාතයේ තියෙන විවිධ කාබනික සංඝටක සමග potassium permanganate ප්‍රතික්‍රියා වෙලා manganese dioxide උදාසීන මහත්දී potassium permanganate manganese dioxide බවට පත් වෙනවා. ඒ නිසා
ප්‍රමාණාත්මකව සාදාගත් ද්‍රාවණ හෝ එවයි වෙනත් සාන්ද්‍ර ඇති ද්‍රාවණ කිසියටකවත් ගබඩා කළා පාසල් විද්‍යාගාරේ තියාගන්න බෑ. හේතුව මේවායේ සම්මිතිය වෙනස් වෙන නිසා. ඒවා ප්‍රාථමික සම්මත නොවේ. සම්මිතිය වෙනස් වෙනවා නම් ඒවා ප්‍රාථමික සම්මත ලෙස අපි සලකන්නේ. ඒ නිසා දෙවන වගන්තියේ පොටෑසියම් ඩයක්ලෝරේට් ප්‍රබල ඔක්සිකාරකයක් වන අත හරියට හරි ප්‍රබල ඔක්සිකාරකයක් ප්‍රාථමික සම්මත ද්‍රව්‍යයක් වේ. නිවැරදි. මේ අනුව අසත්‍යය සත්‍යයි. අසත්‍යය සත්‍යයි කියන්නේ අංක 4. බලමු ප්‍රශ්න අංක 46. ආන්තරික මූලද්‍රව්‍ය අතරින් අඩුම ද්‍රවාංකය ඇත්තේ සිංක් මූලද්‍රව්‍යයටය. ආන්තරික මූලද්‍රව්‍ය කියලා කියන්නේ 3D ශ්‍රේණියේ ස්කැන්ඩියම් සිට කොප දක්වා මූලද්‍රව්‍ය. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනස්, අයන්, කොබාල්ට්, නිකල්, කොපර්. මේ තමයි ආන්තරික. මේ තමයි ආන්තරික. ඒ ආන්තරික මූලද්‍රව්‍ය අතරින් අඩුම ද්‍රවාංකය ඇත්තේ සිංක් වලටය. සිංක් ආන්තරික නොවේනේ. සිංක් ආන්තරික මූලද්‍රව්‍යයක් නෙමෙයි. ඒ නිසා ආන්තරික මූලද්‍රව්‍ය අතරින් සිංක් මූලද්‍රව්‍යය කියලා තියෙන්නේ. ආන්තරික නෙවෙයි සිංක්. ඒ නිසා ප්‍රකාශය වැරදි. මේ බලන්න 3D ශ්‍රේණියේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා ඒ ආවර්තයේ S ගුණුවමේ ද්‍රවාංකය බලන්න. ද්‍රවාංකය D ගුණුවේ මූලද්‍රව්‍ය අතරින් D ගුණුවේ මූලද්‍රව්‍ය අතරින් ද්‍රවාංකය අඩුම සිංක්. සිංක් වලට තියෙනනේ සුවිශේෂී ස්ථායි ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. ඒ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය තමයි 4s2 3d10 SRD උපශක්තිමන්තම් දෙකෙහිම සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රෝන පිරී තිබීම නිසා ස්ථායි ඉලෙක්ට්‍රොනික සැකසුමක් සිංක් ලබාගෙන තියෙනවා. ඒ නිසා සිංක් ලෝහයේ කැටයන දැලිසේ සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි මේ S හා D කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන දායකත්වය සාපේක්ෂ වශයෙන් අඩුයි. සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි දායකත්වය අඩුයි කියන්නේ ලෝහක බන්ධන දුර්වල වෙනවා. සිංක් කැටයන දැලිසේ ඕනම ලෝහයක කැටයන දැලිසක් තියෙනවා. මේකේ තියෙන සිංක් කැටයන මේ සිංක් කැටයන සචල ඉලෙක්ට්‍රෝන මගින් තමයි ආකර්ෂණය කරලා බැඳවා ගන්නෙ. නමුත් සචල ඉලෙක්ට්‍රෝන ඇති කිරීමට S හා D කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන දායකත්වය ගොඩක් අඩුයි. හේතුව ස්ථායි ඉලෙක්ට්‍රොනික වින්‍යාස නිසා. මේ නිසා ලෝහක බන්ධන සාපේක්ෂ වශයෙන් දුර්වල වෙලා සිංක් වල. ඒ නිසා තමයි D ගණයේ මූලද්‍රව්‍ය අතරින් අඩුම ද්‍රවාංකය සිංක් වලට තියෙන්නේ. D ගණයේ මූලද්‍රව්‍ය අතරින් 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය අතරින් අඩුම ද්‍රවාංකය සිංක්. ඒ වගේම තවත් විශේෂ අවස්ථා කිහිපයක් මේ වගුවෙන් ඔබට පෙන්වුම් කරනවා. ද්‍රවාංකය සිංක් වල අඩුම බව එක විශේෂ දෙයක්. ඒ වගේම පළමු අයනීකරණ ශක්තිය බලන්න D ගණුවේ මෙන්න මෙතන ස්කැන්ඩියම් 631 න් පටන් ගත්තාම වැඩි වෙලා වැඩිම අගය 906. මේ නිසා තවත් විශේෂ කරුණක් මේ ළමයි මතක තියාගන්න ඕන. 3D ශ්‍රේණියේ ද්‍රවාංකයේ අඩුම සිංක්. ඒ වගේම පළමු අයනීකරණ ශක්තිය වැඩිම සිංක්. හේතුව අර ස්ථායි ඉලෙක්ට්‍රොනික වින්‍යාස නිසා ඉන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට වැඩි ශක්තියක් දිය යුතු බව. ඒ නිසා
ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම මුලද්‍රව්‍ය 3D ශ්‍රේණියේ සිංක් 3D වල ද්‍රවාංකය අඩුම මුලද්‍රව්‍යයක් සිංක්. මේවා මතක තියාගන්න ඕන. මේ තමයි ඝනත්ව. ඝනත්වය වැඩි වෙගෙන යනවා. S ගුණවලට සාපේක්ෂව D ගුණයේ ඝනත්වය වැඩි වෙගෙන යනවා. ඊළඟ මෙතෙන්දී සිංක් වල ඝනත්වය යම් ප්‍රමාණයක් අඩු වෙනවා. 7.1 දක්වා ඝන සෙන්ටිමීටර් ග්‍රෑම්. ඔය සුවිශේෂ අවස්ථා. ඒවා මතක තබා ගන්න ඕන. දැන් ආන්තරික මුල්ද්‍රව්‍ය අතරින් අඩුම ද්‍රවාංකය ඇත්තේ සිංක්. මේ ප්‍රකාශය සාවද්‍යයි. හේතුව සිංක් ආන්තරික මුල්ද්‍රව්‍යයක් නොවන නිසා. ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් පවතින ලෝහ මගින් සචල ඉලෙක්ට්‍රෝන ජලාශයට දක්වන දායකත්වය අඩුයි. හරියටම හරි. ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇති විට සචල ඉලෙක්ට්‍රෝන ඇති කිරීම පිණිස එහි දායකත්වය අඩුයි. ඒ නිසා වෙන්නේ නැති සිංක් වල ද්‍රවාංකය අඩුම. අසත්‍ය සත්‍යයි. අසත්‍ය සත්‍යයි උත්තරාංක 4. ප්‍රශ්නාංක 47. දෙවෙනි කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාව කාණ්ඩයේ පහළට වැඩි වේ. මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, barium, hydroxide. Magnesium hydroxide insoluble. Insoluble කියන්නේ ජලයේ අද්‍රව්‍යයි. Calcium hydroxide ජලයේ තරමක් දෙනවා slightly soluble SS. Strontium ඒත් ඒ වගේ. Barium soluble. හොඳින්ම දිය වෙනවා. මේ අනුව පහළට දෙවන කාණ්ඩයේ පහළට ජල ද්‍රාව්‍යතාව වැඩි වෙනවා. ජල ද්‍රාව්‍යතාව වැඩි වෙනවා කියන්නේ ජලීය ද්‍රාවණ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණ ද්‍රාවණවල හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණ වැඩි වෙනවා. භාෂ්මිකතාව වැඩි වෙනවා. දෙවෙනි කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාව කාණ්ඩයේ පහළට වැඩි වේ. හරියටම හරි. දෙවෙනි කරුණ. දෙවන කාණ්ඩයේ කැටයන වල සජලන එන්තැල්පිය කාණ්ඩයේ පහළට වැඩි වේ. සජලන එන්තැල්පිය කියන එකේ අදහස වායුමය අයනයක් ජලයේ සම්පූර්ණයෙන්ම දියවීමේදී ඇතිවන තාප විපර්යාසය delta H hydration මේක සෑම විටම තාපදායකයි. වායුමය අයනයක් ජල අණුත් එක්ක බන්ධන හදනකොට ජලයේ ස්ථිර දී ද්‍රව සමග බන්ධන සෑදීම තාපදායකයි. අයන දී ද්‍රව ආකර්ෂණ. අයන දී ද්‍රව ආකර්ෂණ. මේ නිසා ජලීය අයන බවට පත්වීමේදී තාපය මුක්ත වෙන්නේ මේ ආකාරයේ බන්ධන සෑදීමේදී තාපදායක ක්‍රියාවක් සිදු වන නිසා. මේ පිටවන තාපය කෙරෙහි බලපානවා කැටයනේ ආරය. delta H hydration කෙරෙහි බලපාන සාධකයක් තමයි කැටයනේ ආරෝපණය. ආරෝපණ විශාලත්වය. ආරෝපණ විශාලත්වය වැඩි වෙන්න මේ ඇතිවන බන්ධන ප්‍රබල වෙනවා. වැඩි වෙනින් තාපය පිට වෙනවා. ඒ වගේම කැටයනේ අරය කුඩා වෙන්න ඒ කැටයනේ ධන විද්‍යුත් ශේෂ්ත්‍රයේ බලපෑම පිටස්තරයට වැඩි. දෙවෙනි කාණ්ඩයේ මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ෂියම්, බේරියම් සේරම දර දෙක ආරෝපණය.
ඉතින් මේ ධන දෙක ආරෝපණය පිටස්තරයට බෙහෙවින්ම දැනෙන්නේ අරේ කුඩා වුණාම නෂ්ටී බලපෑම පිටස්තරයට බෙහෙවින්ම දැනෙන්නේ අරේ කුඩා වුණාම බේරියම් අරේ විශාලයි. අභ්‍යන්තර ශක්ති මට්ටම වැඩි බේරියම් වල මැග්නීසියම් වල අඩුයි. ඒ නිසා නෂ්ටී ධනාරෝපණය පිටස්තරයට දැඩි ලෙස දැනෙන්නේ මැග්නීසියම් වල අරේ කුඩා වීම. එතකොට බන්ධන ප්‍රබල වෙනවා. මේ නිසා සජලන තාපය අරය වැඩි වෙත්ම අඩු වෙනවා. අරේ කුඩා වෙත්ම වැඩි වෙනවා. අරේ කුඩා වෙන්න ඕන. එකයට කැටානාරය මේ අනුව අරේ කුඩා වෙන විට මේ අගේ වැඩි වෙනවා. එසේනම් කාණ්ඩේ පහළට යන විට දෙවෙනි කාණ්ඩේ කැටානවල අරය වැඩි වෙනවා. ඒ කියන්නේ සජලන තාපය. සජලන ක්‍රියාවලියේදී පිටන තාපය ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. කාණ්ඩේ පහළට වැඩි වෙයි කියලා තියෙනවා. කාණ්ඩේ පහළට වැඩි වෙයි කියන එක වැරදි. සත්‍යයි අසත්‍යයි. සත්‍යයි අසත්‍යයි. සත්‍ය අසත්‍ය අංක 3. ප්‍රසංග 48 මෙන්න මේ කාබනික සංයෝගය තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග තනි පියවර යාන්ත්‍රණයක් කරහා නියුක්ලියෝෆිලික් ආදේශයෙන් බෙන්සිල් ඇල්කොහොල් බෙන්සිල් ක්ලෝරයිඩ් බෙන්සිල් ඇල්කොහොල් බවට පත් වෙනවා. මේ ක්‍රියාවලියේදී අය බලන්න ඕන මෙන්න මේ බෙන්සිල් ක්ලෝරයිඩ් වලින් ලැබෙන මේ බන්ධනය කැඩනම මුලදිම ලැබෙන්නේ මෙන්න මේ වගේ කැටානයක්. ප්‍රාථමික කාබෝනියම් මේ ප්‍රභේදය. නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ දෙවර්ගයක් තියෙනවා. ඒ යාන්ත්‍රණ දෙවර්ගය තීරණය කරන්නේ මේ විදිහට. මේ කාබන් හැලජන් බන්ධනය විච්ඡේදන නම් පස්සේ සෑදෙන කැටයන වඩා ස්ථායි නම් ඒ පළවන පියවර පහසුවෙන්ම සිදු වෙනවා. දෙවෙනි පියවරේදී තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් එන නියුක්ලියෝෆයිලය කැටයනට පහර දීලා අවසාන ඵලය හැදෙන්නේ. දැන් අපි බලන්න ඕන පළවන පියවරේදී සෑදෙන කැටයන වඩා ස්ථායිද අස්ථායිද යන වගේ. මේක ප්‍රාථමික කාබෝනියම් කැටයනය. කාබෝනියම් අයනේ කාබන් මත H පරමාණු දෙකක් තියෙනවා. ප්‍රාථමික කාබෝ කැටයනය. මේ කතාව හරි. නමුත් කාබෝනියම් අයන වල ස්ථායතාව තීරණය කරේ මේ විදිහට. මේ තමයි प्राथमिक कार्बोनियम में द्वितीयक कार्बोनियम द्वितीयक में तृतीयक कार्बोनियम තෘතියක කාබෝකැටයන තමයි වඩාත්ම ස්ථායි. මොකද ඇල්කිල් කාණ්ඩ සංඛ්‍යාව වැඩි වෙන විට ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වැඩි වීම නිසා මේ ධනාරෝපණය ටිකක් අඩු වෙනවා. මේ නිසා ස්ථායීතාව මේ විදිහට යන්නේ. ප්‍රාථමික කාබෝනියම් කැටයනට වඩා ප්‍රාථමිකයට වඩා ද්විතීයික ස්ථායි. ඊට වඩා තෘතියක ස්ථායි. කාබෝකැටයන වල ස්ථායීතාව මේක ප්‍රාථමික කාබෝකැටයන प्राथमिक प्राथमिक मेक द्वितीयक मेक तृतीयक तृतीयक कार्बोकैटायन में द्वितीयक कार्बोकैटायन मेक प्राथमिक कार्बोकैटायन දැන් මෙතන තියෙන්නේ प्राथमिक कार्बोकैटायन. නමුත් මේ प्राथमिक कार्बोकैटायन
විශේෂ ස්ථාය තවත් තියෙනවා. ඒ තමයි සම්ප්‍රයුක්තතාව. මේකට සම්ප්‍රයුක්තතාවක් තියෙනවා. මේ ආකාරයේ මෙතිය බෙන්සින් වල ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට එනවා. මේකේ ධනාරෝපණය විස්ථානගත වෙනවා. මේ ආකාරයට CH2 මෙතන ධනාරෝපණය. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට යනවා. ගියාම මෙතන නා ඊළඟ පියවර මෙතන දිත්ත බන්ධනය මෙතන දාන ඊළඟ පියවරේදී මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන වෙනවා. මේ නිසා මෙන්න මේ ආකාරයේ සම්ප්‍රයුක්තතාවක් පැවතීම නිසා මේ කාබෝකටයනය වඩාත් ස්ථායි. එනිසා මේ යාන්ත්‍රණය පියවර දෙකකින් වෙන්නේ. නියුක්ලියෝෆිලික් ආදේශය වෙන්නේ පියවර දෙකකින්. මේ පළවන පියවර. පළවන පියවර. පළවන පියවරේදී ස්ථායි කාබෝකටයනය හැදෙනවා. මේ දෙවන පියවර දෙවන පියවරේදී මේ ස්ථායි කාබෝකටයනයට නියුක්ලියෝෆයිලය පහර දෙනවා. හයිඩ්‍රොක්සිල් කාණ්ඩය පහර දීලා නියුක්ලියෝෆිලික් ආදේශයක් සිද්ධ වෙනවා. CH2OH alright පියවර දෙකකින් වෙන්නේ. පියවර දෙකකින්. මේ නිසා පළමුවෙනි ප්‍රකාශය බෙන්සිල් ඇල්කොහොල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග තනි පියවර යාන්ත්‍රණය කරහා නියුක්ලියෝෆිලික් ආදේශයෙන් මේ බෙන්සිල් ඇල්කොහොල් ලබා දෙයි. තනි පියවර යාන්ත්‍රණය සම්පූර්ණ වැරදි. මේක පියවර දෙකකින් සිදුවන යාන්ත්‍රණයක්. ප්‍රාථමික කාබෝකටයනයක්. ඒක හරි. අසත්‍යයි සත්‍යයි. තනි පියවර යාන්ත්‍රණ සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ ඒවායි. මේ බලන්න. මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා ගත්තොත් Cl ගැලවෙනවා. OH කාණ්ඩය මේකට පහර දෙනවා. මේක තනි පියවර ප්‍රතික්‍රියාවක් වෙන්න ඕන. හේතුව මේ බන්ධනය කැඩුණාත් එක්කම මේ නියුක්ලියර් බැල මෙතෙන්ට පහර දීලා මේ තමයි ප්‍රතික්‍රියා යාන්ත්‍රණය. තනි පියවර යාන්ත්‍රණය. තනි පියවර යාන්ත්‍රණයක් වෙන්නේ මේක පියවර දෙකක යාන්ත්‍රණයක් නොවන්නේ හේතුව මේ CCl බන්ධනය මේ CCl බන්ධනය විච්ඡේදනයෙන් සෑදෙන කාබෝකටයනය බෙහෙවින්ම අස්ථායි. මේ කාබෝකටයනය බෙහෙවින්ම අස්ථායි. ඒ නිසා එක පියවරකදී මේ කාබෝකටයනය හැදිලා තියෙන විදියක් නැහැ. ඒ නිසා මේ කාබෝකටයනය සෑදෙනවත් එක්කම නියුක්ලියර් බැල පහර දීමෙන් ප්‍රතික්‍රියාව අවසන් වෙනවා. මේ නිසා තනි පියවර යාන්ත්‍රණය මේ ආකාරයේ සිරසක්ෂය ශක්තිය සිරසක්ෂය ප්‍රතික්‍රියා මාර්ගය මෙතන ප්‍රතික්‍රියක තියෙන්නේ CH3 CH2 Cl හයිඩ්‍රොක්සිල් කාණ්ඩයෙන් පහර දුන්නම මේ වගේ තනි පියවර මේ තමයි සංක්‍රමණ අවස්ථාව TS මේ අවසාන බලය CH3 CH2OH සහ ක්ලෝරයිඩ් ප්‍රතික්‍රියා खंडांकය
ප්‍රතික්‍රියා ගන්නා කියන තමයි ප්‍රතික්‍රියා මාර්ගය මේක. තනි පියවර යාන්ත්‍රය මේ වගේ. මේ සංක්‍රමණ අවස්ථා TS. මේ අවස්ථාවේ තමයි CCL බන්ධන කැඩීමත් OH ඛණ්ඩ මේකට පහර දීමත් සිදුවන සංක්‍රාම්‍ය අවස්ථාව මෙතන තනි පියවර යාන්ත්‍රය. මේ අනුව පළවන පියවර තනි පියවර යාන්ත්‍රණය කියලා තියෙන සම්පූර්ණ සවද්දේ දෙවෙනි පියවර ප්‍රාථමික කපකටන සත්‍ය අසත්‍ය සත්‍යයි අසත්‍යයි සත්‍යයි උත්තර අංක 4 ප්‍රශ්න අංක 49 ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණ ආම්ලිකය හරියටම හරි ඇලුමිනියම් මෙන්න මේ ඇලුමිනියම් ආයනය ජලීය ද්‍රාවණයේදී මේ විදිහට ජලාණු 6ක් සමග බන්ධන ඇති කරගෙනමින් මේ ආකාරයට පවතින්නේ ජලීය ද්‍රාවණයේදී ඇලුමිනියම් වල පවතින ධන විද්‍යුත් ශේෂ්ත්‍රයේ බලපෑම ධන 3ක ආරෝපණය ඉහළ ආරෝපණයක් තියෙන්නේ එහි ප්‍රතිඵලය තමයි මේ විදිහට ජලාණු 6න් එක ජලාණුවක් ජල විච්ඡේදනය වෙනවා ආරම්භයේදී ජල විච්ඡේදනය වුණාම ඒකේ OH ඛණ්ඩය මේක රැඳෙනවා ධන ආරෝපණය නිසා මෙන්න ජලාණු 5 මේ නිසා ඒල් වල ආරෝපණය ධන 3යි මෙතන ආරෝපණය ඍණ 1යි එකතුව ධන 3යි ඍණ 1යි ධන 2යි මෙන්න මේ ආකාරයේ ප්‍රභේදයක් සෑදෙනකොට ද්‍රාවණයට එකතු වෙනවා H අයන අන්නේ නිසා මේ ජල විච්ඡේදනයේ සමතුලිතතාව මෙහි ප්‍රතිඵලය තමයි මාධ්‍යයේ H අයන සැපීම ඒ නිසා ඇලුමිනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් ආම්ලිකය හරි මීට සංසන්දක තවත් ලවණ තමයි S ගණුවේ බෙරලියම් සහ මැග්නීසියම් බෙරලියම් සහ මැග්නීසියම් ලවණ ඊගාට P ගණුවේ අපි වැඩිම සාකච්ඡා කරන ඇලුමිනියම් ලවණ ඊට අමතරව D ගණුවේ D ගණුවේ කැටයන D ගණුවේ කැටයන ක්‍රෝමියම් ආරෝපණය වැඩි ඒවා බෙහෙවින්ම ආම්ලිකයි ෆෙරික් වගේ ඒවා ආරෝපණය ධන 3 ඒවා ධන 2 ඒවා මද වශයෙන් ආම්ලිකයි සිංක් වගේ ඒවා නමුත් බෙහෙවින්ම ආම්ලිකයි මේවා මේ ලවණ D ගණුවේ ලවණ මේවා සේරම සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී pH 4 වඩා අඩුයි මේ තමයි ආම්ලිකතාවක් සපයන ජලීය ලවණ ආම්ලිකතාව පැහැදිලි කළේ ජල විච්ඡේදනයේ ප්‍රතිඵලයක් හැටියට දෙවෙනි වගන්තියෙන් තියෙන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් ලුයිස් අම්ලය ලුයිස් වාදය අනුව ලුයිස් අම්ලයක් කියන්නේ එකසර යුගල් ප්‍රදානය කරන කට්ටිය ලුයිස් බෂ්ව එකසර යුගල් ලබාගත හැකි ප්‍රභේද ලුයිස් අම්ල මේ අනුව NH3 BCl3 ප්‍රභේදය සෑදෙනවා ඒ වගේමයි කාබනික රසායනයේදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් ලුයිස් අම්ල වශයෙන් ක්‍රියාත්මක වන උත්ප්‍රේරක වශයෙන් ක්‍රියාත්මක වන විට බෙන්සීන් ක්ලෝරිනීකරණය බෙන්සීන් බ්‍රොමිනීකරණය බෙන්සීන් මෙතිල්කරණය මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවලදී CH3Cl නිර්ජල ඇලුමිනියම් ක්ලෝරයිඩ් මේ වෙලාවේදී බෙන්සීන් වලට CH3 ඛණ්ඩය ආදේශ වෙනවා ඇලුමිනියම් ක්ලෝරයිඩ්
CH3Cl AlCl3 මෙතන එක සැරයක්ම මෙයාට දීලා මෙයා කරේ CH3Cl AlCl3 ධන ඍණ දායක බන්ධන ප්‍රභේදයක් ඇති වෙනවා. මේ වෙලාවේදී මෙයා එක සැරයකට ලබා ගන්නවා ලුයිස් අම්ල. ලුයිස් අම්ල කියන්නේ මෙන්න මේ සිද්ධිය එක සැරයකට ලබා ගැනීමේ හැකියාව. නමුත් අපි පළවෙනි පියවරේදී ආම්ලිකතාව පැහැදිලි කළේ එක සැරයකට ලබා ගැනීමේ හැකියාව නෙවෙයි. ජල විච්ඡේදනයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ නිසා මේ සිද්ධිය එකක් මේ සිද්ධිය තව එකක්. ලුයිස් අම්ල වන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල අෂ්ටකය සම්පූර්ණයි. ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඇලුමිනියම් වඩා බන්ධන 3යි තියෙන්නේ. අෂ්ටකය අසම්පූර්ණ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. අෂ්ටකය අසම්පූර්ණ සංයෝග ඉලෙක්ට්‍රෝන ශූන්‍ය සංයෝග. මේ නිසා මේවට පුළුවන් ඉලෙක්ට්‍රෝන පිටින් ගන්න. ඉලෙක්ට්‍රෝන ශූන්‍ය සංයෝග නිසා පිටින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි ලුයිස් අම්ල ලෙස ක්‍රියාත්මක වෙන්නේ. වගන්ති දෙකම සත්‍යයි. නමුත් දෙකෙන් පළවෙනි වගන්තිය පහදා දීමක් නැහැ. පිළිතුර අංක 2ට යයිතුයි. සත්‍යයි. අංක 2. ප්‍රසංග 50 කාබන් ඩයොක්සයිඩ් සඳහා අඩු පීඩනවලදී සම්පීඩිතතා සාධක එකට වඩා අඩු වගයක් ගනී. ඔව්. අඩු පීඩනවලදී සම්පීඩිතතා සාධක එකට වඩා අඩුයි කාබන් ඩයොක්සයිඩ් වල. මේ වගේ ප්‍රස්ථාර එන්නේ සිරස් අක්ෂය PV බෙදීම NRT එවත් Z තිරස් අක්ෂය පීඩනය මේ තමයි පරිපූර්ණ වායු. ඔබ දන්න ඕනෑම පරිපූර්ණ වායුවක් ඕනෑම උෂ්ණත්ව හා පීඩන තත්ත්වයට යටතේ PV සමාන NRT පිළිපදිනවා. PV සමානයි NRT පිළිපදිනවා නම් PV බෙදීම NRT අනුපාතය ගත්තොත් 1යි. ඒ නිසා සෑම විටම 1.0යි මෙයාගේ පරිපූර්ණ වායුව. නමුත් කාබන් ඩයොක්සයිඩ් වගේ තාත්වික වායුවක් ගත්තොත් අඩු පීඩනවලදී මේ වගේ හැසිරීමක් තියෙනවා. ඔහොම යන්නේ. Z වලගේ එකට වඩා අඩුයි. වැඩි පීඩනවලදී තමයි Z වලගේ එකට වඩා වැඩි වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් වල හැසිරීම අන්තරණුක ආකර්ෂණ බල නිසා පීඩන වැඩි කරගෙන යෑමේදී අණු අතර ආකර්ෂණ බල හේතු කොටගෙන අණු බෙහෙවින් ලම් වෙන පටන් ගන්නවා. ඒ නිසා පීඩනය වැඩි කරගෙන යනකොට මෙතනලා මේ හරියට විතර මේ පේනෝනේ. වැඩි කරගෙන යනකොට අණු එකිනෙක ලම් වීම නිසා පරිමාව අපේක්ෂිත පරිමාණයට වඩා අඩු වෙනවා. තර PV අගය පීඩනය වැඩි කරනකොට PV අගය V බලාපොරොත්තු වනට අතර අඩු වීම නිසා PV අගය අඩු වෙන පටන් ගන්නවා බෙහෙවින්ම. ඒ ප්‍රතිඵලය තමයි NRT නියතයක් වත් PV අඩු වීම නිසා මේ විදිහට අඩු වෙගෙන යනවා. ඒතර මේ වෙලාවේදී වායු ද්‍රව කරන්න ලේසි. සම්පීඩිත සාධකයකට එකට වඩා අඩුයි කියන්නේ අන්තරණුක ආකර්ෂණ බල පැවතීම. ඊට පස්සේ තවත් පීඩන වැඩි කරගෙන යනකොට Z වලගේ එකට වඩා වැඩි වෙනවා. ඒ අවස්ථාවේදී වෙන්නේ පීඩන වැඩි කරනකොට පරිමාව අපේක්ෂිත පරිදි අඩු වෙන්නේ නැහැ. පීඩන වැඩි කරලා පරිමාව අඩු වෙන්නේ අන්ත සුළු වශයෙන්. ඒ නිසා PV ගුණිතය එන්න වැඩි වෙනවා. PV ගුණිතය වැඩි වෙනවා කියන්නේ එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. Z වලගේ මේ අනුපාතනේ Z කියන්නේ ඒක වැඩි වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව පීඩන වැඩි කළාට අණු ලම් වෙන්නේ නැහැ. අණු අතර විකර්ෂණ බල ක්‍රියාත්මක ඊට පස්සේ. Z වලගේ එකට වඩා වැඩි කියන්නේ අණු අතර විකර්ෂණ බල ක්‍රියාත්මක වීම. Z වලගේ එකට වඩා අඩු කියන්නේ අණු අතර ආකර්ෂණ බල ක්‍රියාත්මක වීම. මේ අනුව
කාබන් ඩයොක්සයිඩ් නිර්ද්‍රවීය අණුවක්. කාබන් ඩයොක්සයිඩ් නිර්ද්‍රවීය අණුවක්. කාබන් ඔක්සිජන් කාබන් ඔක්සිජන්. කාබන් වඩා ඔක්සිජන් විදුලනයි. මේ බන්ධනය ද්‍රවීයයි. ගූර්ණයක් තියෙන මෙව්. අනිත් CO බන්ධනය ද්‍රවීයයි. ඒකටත් ගූර්ණයක් තියෙනවා. නමුත් මේ ගූර්ණ දෙක කැපිලා යනවා. මේ නිසා සමස්ත ගූර්ණය බිඳුවයි. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් සමමිතික ඉලෙක්ට්‍රෝන වලක් තියෙන කාබන් ඩයොක්සයිඩ් වල. මේක නිර්ද්‍රවීය අණුවක්. සමස්ත අණුව ගත්තොත් නිර්ද්‍රවීය අණුවක්. මේ නිසා කාබන් ඩයොක්සයිඩ් වල තියෙන ඉතාම දුර්වල වූ ආකර්ෂණ බල ලන්ඩන් බල. ලන්ඩන් බල තියෙනවා. නැත්නම් අපකිරණ බල. ලන්ඩන් බල හැවත් අපකිරණ බල. මේ ප්‍රකාශනයේ පළමුවැනි ප්‍රකාශනය නිවැරදි. සම්පිඩිත සාධකයකට වඩා අඩුයි. කාබන් ඩයොක්සයිඩ් අණු අතර දීද්‍රව ආකර්ෂණ. දීද්‍රව ඇති වෙන්නේ නැහැ මේකේ. ඒතරේ කතාව සම්පූර්ණ සාවද්දයි. දීද්‍රව ඇති වෙන්නේ බන්ධන ගූර්ණයක් තියෙන ඕන දීද්‍රවයක් ඇති වෙනවා. මේ තියෙන්නේ දීද්‍රව. විද්‍යුත් ඍණතා වෙනසක් තිබිලා ඒ විද්‍යුත් ඍණතා වෙනස නිසා සමස්ත ගූර්ණයක් එන්න ඕන. මේකේ ධන සිට ඍණ දිශාවට ගූර්ණය මෙව්. මේකෙත් ගූර්ණය මෙව් බන්ධනේ. මේක සරේවල් දෙක. එහි බලපෑමකුත් තියෙනවා. ඒ නිසා සමස්ත ගූර්ණය මේ පැත්තට. සමස්ත ගූර්ණය. බන්ධනයක් ද්‍රවීය වූ පමණින්ම අණුව ද්‍රවීකරණය වෙන්නේ. බන්ධනය ද්‍රවීකරණය වුණොත් ඒ බන්ධනය සඳහා ගූර්ණයක් තියෙනවා. නමුත් අණුවේ හැඩයත් ඒකට බලපානවා. අණුවේ හැඩය ඒ බන්ධනවල ගූර්ණ එකිනෙකින් නිෂේධනය වෙන පරිදි අණුවේ හැඩය සකස් වුණොත් හරියට කාබන් ඩයොක්සයිඩ් වගේ මේකේ සමස්ත ගූර්ණය බිඳුවයි. එහෙම වුණොත් මේක නිර්ද්‍රව්‍ය යනවා දීද්‍රව නැහැ. කාබන් ඩයොක්සයිඩ් අතර ඇති වෙන්නේ දීද්‍රව ආකර්ෂණ නෙමෙයි අපකිරණ බල හෙවත් ලන්ඩන් බල. මේ අනුව මේ ප්‍රකාශය අණු අතර දීද්‍රව ආකර්ෂණ බල පවතී. සම්පූර්ණයෙන්ම වැරදි. සත්‍යයි අසත්‍යයි. පිළිතුර සත්‍යයි අසත්‍යයි. අංක 3. අංක 3. ප්‍රශ්නංක 50 දක්වා සාකච්ඡා කළා. සෑම ප්‍රශ්නයක්ම සාකච්ඡා කිරීමේදී විශේෂ විවරණයක් කළා. ඒ ඔබගේ බහුවර්ණ දැනුම ප්‍රබල තත්ත්වයට ගෙනීම සඳහා. මේ නිසා මෙම සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔබගේ බහුවර්ණ දැනුම ඉහළම තලයකට ගෙනීම. ඒ නිසා අපි බලමු මෙවන් තවත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් ඊළඟ සාකච්ඡාවේදී.